ආයිබෝන් බාදල් දුවේ පුතේ අපි හැමෝම වෙලා ව්‍යාගෝසී කරු විශේෂයෙන්ම නැහැ විභාගයේදී හොඳින් ජය ගන්න අම්මා තාත්තා බලාපොරොත්තු ඉෂ්ට කරන්න තමුන්ගේ අනාගතය සාර්ථක කරගන්න ඕන විභාගය ජය ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් අද මේක කරලා අපි අලුත් පාඩම එක්ක අපි දරුවෝ තව වැඩි වෙනවා. ඒක තමයි පහුගිය දරුවම හොඳින් තේරුම් කරගෙන ගලා හදලා ඉහළ ප්‍රතිඵල ගන්න හැමෝම ප්‍රාර්ථනා කරන්න හැමෝම අපි ආගමසී කරමු. ප්‍රාර්ථනා කරන හැම දෙයක් පුතේටම එනවා. හොඳ ඉහළ ප්‍රතිඵල ගන්න මේ මාස කිහිපේ මහසි වෙලා ඔවුන්ගේ ජීවිතේ ජය ගන්න කියන ප්‍රධානම අත්විවරයක් වන මේ ඕන සාබාල පරිභාගයේ ඉහිරිම ජය ගන්න මම පරම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම දේශිතයි තෙරුවන් සරණයි. දැන් මේ විදිහට අද සාකච්ඡා කරන්නේ අපේ 22 වෙනි පාඩම ජ්‍යාමිතිය පාඩම ස්පර්ශක tangents. මොකද්ද මේ ස්පර්ශයක් කියලා කියන්නේ? මේ ස්පර්ශයක් කියන්නේ it's a line. ඒක straight line එක. මේක සරල රේඛාවක්. හැබැයි නිකම්ම සරල රේඛාවක් නෙමෙයි ඒක. නිකම්ම සරල රේඛාවක් නෙමෙයි. ඒක උත්තය හා සම්බන්ධ වෙන්න ඕන. සම ස්පර්ශයක් කියන්නේ උත්තය හා සම්බන්ධ. උදාහරණයක් සමහර කැලපොත්තාවයේ සතුවේ කියලා ස්පර්ශක. ඇන්තරාව කියලා කියන්නේ අපි. අනේ ඇන්තරාවයේ තියෙන ඒ ස්පර්ශක. ඒක තා උන්ට මේ ආග්‍රහණය කරන්නේ. ඉතින් අපිට මේ අපි මේ කතා කරන්නේ උත්තය සම්බන්ධ ස්පර්ශක. මාර මේ පෙන්වන්නම් අපි ඉස්සර බලමු දැන් විශේෂ කරුණු තා දැක්කනේ. විශේෂ කරුණු දැක්කා අපි දැන් බලමු මේ ස්පර්ශය හැදීමේ. අයි මම අර පෙන්වන රූප තුල මේ තුලින් මොකද්ද ස්පර්ශය වෙන්නේ? ඒකද දෙකද තුලද? මේක ස්පර්ශකයක්ද? හරි මේක නම් අපි නම් කරමු. අපි මම මේ එක එක මේ රේඛාව නම් කරන්නම්. එක එක අකුණේ මම නම් කරන්නම්. මේක නම් කරන්ද AB කියලා. මේක නම් කරන්නකෝ CD කියලා. මේක නම් කරනවා අපි XY කියලා. හරි. දැන් පුතාලා තුල හිතන්නේ මේකේ මොකද ස්පර්ශයක් වෙන්නේ? මේ රේඛාව බලන්න මේ රේඛාව උත්තේ කිසිම තැනක ටච් වෙන්නේ නැහැ නේ. ස්පර්ශ වෙන්නේ නැහැ. මොකද ඇත්තට මොකද ස්පර්ශය කියන්නේ? ගෑවිගෙන යනවානේ. ටච් වෙනවා. ටච් වෙනවා. ටච් කියන්නේ ගෑවිගෙන යනවා. හැප්පෙන්නේ නැහැ. ටච් වෙනවා. වැදිලා යනවා. හරි? මෙතන කිසිම ලක්ෂයකදී උත්තය ටච් වෙන්නේ නැහැ. ගෑවෙන්නේ නැහැ. හරහා යන්නේ නැහැ. මේ බලන්න මේ රේඛාව මේක ගත්තොත් උත්තේ ලක්ෂ දෙකක් හරහා තමයි ඡේදනය වෙන්නේ. ලක්ෂ දෙකක් හරහා යනවා. දැන් මේක නම් විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේක එක ලක්ෂයක් හරහා විතරයි යන්නේ. මේක කියනවා පොදු ලක්ෂය කියලා කියනවා. මොකද මේකද පොදු ලක්ෂය කියලා කියනවා. බුදල් යාදයක මේ රූප තුල ඇදගන්න ඉස්සෙල්ලාම පොදු ලක්ෂය කියලා කියනවා. ඉස්සෙල්ලා මෙහෙම කරන්න. අදින් දෙපා මේකේ හැදිවීමක් තියෙනවා. ඒක බලලම ඔයාලා ලියා ගන්න. common point කියලා කියනවා. common point එක පොදු ලක්ෂය. පොදු ලක්ෂය common point එක. හරි. එහෙනම් අපි දැන කියලා හිතාවකෝ එහෙනම් AB කියන්නේ ස්පර්ශයක් නෙමෙයි. CD ස්පර්ශයක් නෙමෙයි. නමුත් XY කියන්නේ මොකක්ද නම් ස්පර්ශයක්. පැහැදිලිද? හරි. අපි මම මේකේ තව ඉස්සරහටම මම හැදවීමක් කරනවා ඊළඟ පිටුවේ යමු. අපිට මේ බලන්න හැදවීම රූපයේ දැක්වෙන උත්තේ සහ සරල රේඛාවේ පොදු ලක්ෂණ නොමැත. There is no common point. This is not the tangent. එතන මේක ස්පර්ශයක් නෙමෙයි. හරි. ඊපස්සේ දෙවෙනි බලමු. දෙවෙනි අවස්ථාව. ඒක තමයි ලක්ෂ දෙකකදී ඡේදනය වෙනවා. There are 2 points. එහෙනම් පොදු ලක්ෂයක් නැහැ. ලක්ෂය දෙකක් තියෙනවා. පොදු ලක්ෂයක් නැහැ. This is we call ඡේදකය කියනවා. ඡේදකය. සීකන් කියනවා. සීකන්. ඡේදකය. එහෙනම් මේකත් ස්පර්ශයක් නෙමෙයි. අවසානයේදී බලමු මේ කොළපෑරින් මම දාලා තියෙන විශේෂින්ද බලමු ස්පර්ශයක් කියන්නේ මොකක්ද කියලා. මේ තමයි ස්පර්ශය කියන්නේ. අයි හේතු බලන්න සරල රේඛාවේ සහ උත්තේට එක පොදු ලක්ෂයක් තියෙනවා. only one common point. එක පොදු ලක්ෂයයි තියෙන්නේ. ඒක තමයි කියන්නේ මොකද්ද? එක පොදු ලක්ෂයයි. කැල්ලුව අදලයි එක පොදු ලක්ෂයක් පමණක් තියෙන තමයි අපි කියන්නේ මොකද්ද? ස්පර්ශය කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවේ. දැන් බලන්න මේ AB රේඛාව ගත්තොත් අපි ලියන්න දෙනවා අපි XY කියලා නම් කියනවා XY. XY ස්පර්ශකයක්.
tangent. XY ස්පර්ශකයකි. XY is a tangent. එතකොට යාද ඉංග්‍රීසි පෙදීමයි XY is a tangent. එතකොට මේ රූප තුනම ඇදගන්න. ඒ ඉස්සර විදිය බැලුවා තේරුම් ගන්නනේ. රූප තුනම ඇදගෙන මේක පැහැදිලිව ලියා ගන්න. මේක සාමාන්‍ය සරල රේඛාවක්. හරි? මේක ඡේදකයක්. අපි ක්‍රියාවෝ මෙතන අපි ලම්පරව අපි ලම්පරු AB කියන්නේ නම් පෙරුවේ. AB. AB. යාද AB යලු සරල රේඛාවකි. අනිත් යාද AB යලු සරල රේඛාවයි. AB is a straight line. අපි කියන බාහිර සරල රේඛාවක් කියලා. උත්තේජ බාහිරින් ගමන් කරන සරල රේඛාව. යාද AB යලු උත්තේජ බාහිරින් ගමන් කරන සරල රේඛාවකි. AB යලු උත්තේජ බාහිරින් ගමන් කරන සරල රේඛාවකි. AB is a straight line external passing. This is a line but external point. External line. බාහිර රේඛාව. මෙතන ලියන්නේ BC CD. CD is a secant. CD යලු ඡේදකයකි. CD යලු ඡේදකයකි. CD is a secant. අවසානයක අපි ලියුවා වගේ විශේෂ අවස්ථාව ස්පර්ශකය. XY යලු ස්පර්ශකයකි. XY is a tangent. හරි. මේ තමයි පොදු ලක්ෂ්‍යය. ඉස්සරහම කරා වගේ උදාහරණ එක දාගන්න. අපි දාමු P කියලා. P කියන්නේ common point එක. පොදු ලක්ෂ්‍යය. P සමානයි පොදු ලක්ෂ්‍යය. දෙමෝම පොදු ලක්ෂ්‍යය. එනි ඉංග්‍රීසි පෙදීමයි common point. Common point. XY is a tangent. P is a common point. පොදු ලක්ෂ්‍යය. පැහැදිලි නේද? ඊළඟේ මම මේ කොළපාලින් දැම්මේ ඒක මොකද ඒක විශේෂ අවස්ථාවෙන්නේ. ඒක අපේ ප්‍රධාන මාතෘකාව. තමයි ස්පර්ශය කියන්නේ නිකම්බලිකා රේඛාවක් නෙමේ උත්තේ ටච් වෙලා යන එක. උත්තේ ස්පර්ශ වෙලා යන එක තමයි සරල රේඛාවක් තමයි අපි කියන්නේ ස්පර්ශය කියලා. හරි. අපි යමු වෙලා අපි ඊළඟ අවස්ථාව තමයි ස්පර්ශ ලක්ෂ්‍යය. මේ තියෙන ස්පර්ශක ලක්ෂ්‍යය. අපිට මොකදයි කිව්වනේ දැන් මිස්සලා එකේ කිව්වනේ මේ පොදු ලක්ෂ්‍යයක් ගැන. මේ පොදු ලක්ෂ්‍යනේ. පොදු ලක්ෂ්‍යය තමයි අපි හඳුන්වන්නේ ස්පර්ශක ලක්ෂ්‍යය කියලා. දැන් පුතාලා එනම් පැහැදිලිව ලියා ගන්න එනම් මෙතන XY කියන්නේ එහෙනම් ස්පර්ශකයක්. XY ස්පර්ශය කියලා අපි ඉස්සර ලම් පෙරුවා. මේකේ විශේෂ අවස්ථාව අපි එනම් P කියලානේ. දැන් මේ දෙන P කියනපයි පොදු ලක්ෂ්‍යය නෙමෙයි. ඒ විශේෂ නම කියලා මොකද්ද? ස්පර්ශක ලක්ෂ්‍යය කියලා. කෙළුවා දලයි ස්පර්ශක ලක්ෂ්‍යය. ස්පර්ශ ලක්ෂ්‍යය. අපි කියනවා තදිසිරේ පොයින්ට් කියලා කියනවා. තව නමක් කියලා නේද? පොයින්ට් ඔෆ් කොන්ටැක්ට් කියලා කියනවා. නේද? ඉංග්‍රීසි පෙන්නන්නේ බය මේ නම තාම අමතරම තදිසිරේ පොයින්ට් කියලා අමතරව තව කියනවා පොයින්ට් ඔෆ් කොන්ටැක්ට් කියලා කියනවා. පොයින්ට් ඔෆ් කොන්ටැක්ට්. ස්පර්ශක ලක්ෂ්‍යය. දැන් යනවා P සමානයි ස්පර්ශක ලක්ෂ්‍යය. The point of contact. Tangential point. පළවෙනි ප්‍රමේයය. මොකන්ද? උත්තයක් මත ලක්ෂ්‍යයේදී අපි අරයට ලම්බව අදින ලද රේඛාව. අපි උත්තය ළමයි ලක්ෂ්‍යය ගමු. මෙන්න මේ ලක්ෂ්‍යය ගමු. උත්තේ මේ වගේ ලක්ෂ්‍යයක් තියෙනවා. අපි ගත්තේ P කියලානේ. අපි කියලා ලක්ෂ්‍යයක් ගත්තා. හරිද ළමයි? අපි හරියට මෙහෙමයි අපි අරයනේ අරය ගමුකෝ මෙතන point එක is මේ center අපි අරයට ලම්බකව අපි අරේ ලම්බෙහි කිව්වා අපි මේ රේඛාවක් ගහමු බලන්න අපි මේ රේඛාවක් ගහමු ලම්බ රේඛාවක් ගහමු හරි මෙහෙම අපි රේඛාවක් ගහමු මේ අරය අපි යාකෝ ඉස්සලාව කේන්ද්‍රය සහ අපි අරය සාමාන්‍ය අපි අරය අදිමු. එතකොට අරය. දැන් මේ රූපය අදගන්න. අපි ළමයි දැන් මේ පොඩි එකක් කරනවා. අපි රේඛාවක් ගහලවා මේ අරය ලම්බකව. අපි සාමාන්‍ය අපි ලම්බකව ගහලවා කියන්නේ මෙහෙම ගහලා සාමාන්‍ය මෙහෙම ගහන්නේ නැහනේ. නේද? ලම්බක මේ වගේ අංශ 90 අංශ අලුවක් එන්නවා. මේ කොන අංශ අලුවක් එන්නවා. අපි මේ රේඛාවක් මෙහෙම ගහලවා
අපි ගාව රේඛාව අරයට ලම්බව. උත මේ වගේ අපි මෙහෙම අදිනුවෙන් මෙහෙම රේඛාවක් ගහන්න. කාලයේද ලම්බක වෙන්න ඕන. අරයට ලම්බක වෙන්න ඕන. ඒ කියන්නේ මේ කෝණයේ අංශ කීය වෙන්න ඕනද? ලම්බකයි කියන්නේ. මේ කෝණයේ අංශ 90ක් වෙන්න ඕන. 90. 90ක් වෙන්න ඕන. අපි දාව මේක අපි නම් කරපු ඒ රේඛාව නම් කරපු xy කියලා. මේක x. මේක y. හරි. අපිට බලන්න අපි දැන් හිතමු මේ කෝණය. ඒ කියන්නේ OP ලම්බකයි xy. නේ? OP is perpendicular to xy. That means OP y කියන කෝණයේ අංශක OP සමානයි OP y සමානයි ඔය සියලුම කෝණයේ අංශක කියන අලුවයි. හරි. එහෙනම් අපි කේන්ද්‍රයේ සහ අපි අරයට ලම්බව රේඛාව ගැහුවොත් මේ කෝණයේ අංශ අලුව වෙනවනේ. අපි අනිවාර්යෙන්ම මේ xy කියලා මොකක්ද එහෙනම් මේ තමයි xy අලු ස්පර්ශයකකි. xy is a tangent. ස්පර්ශයකයි. හරි. උදාහරණ මෙහෙම කරලා ඉස්සලා. අපි ඉස්සලාම අපි ප්‍රමේය ලියාගෙන ඉමු. ප්‍රමේය ලියාගෙන මේ රූපය අපි අඳිමු. ඔය තමයි ප්‍රමේය. මොකන්ද? වෘත්තයක් මත ලක්ෂ්‍ය ඔස්සේ අරයට ලම්බ වැඩි රේඛාව වෘත්තයට ස්පර්ශ වේ. හරි. මේ රූපය අපි අලුතින් අදින්න ඕනේ මේ රූපේ බලනකොට පුතා අද මේ නිව්වල ප්‍රමේය. හරි. The straight line drawn to a point on a circle and perpendicular to the radius to the point of contact is a tangent to the circle. හරි. එහෙනම් දැන් ලම්බකයක් ගහලා තියෙනවා. එහෙනම් මොකද BC කියන්නේ එහෙනම්? අපි දැන් ලියන්නේ එහෙනම් BC කියන්නේ මොකක්ද එහෙනම්? ලම්බකයක්. BC කියන්නේ ස්පර්ශකයක්. BC ස්පර්ශ. BC is a tangent. ස්පර්ශකයක්. මොකක්ද දැන් A කියන්නේ එහෙනම් පොදු ලක්ෂය කියන මොකක්ද ස්පර්ශක ලක්ෂය කියනවා. point of contact කියලා කියනවා. ස්පර්ශක ලක්ෂය. point of contact. පරිසරයේ සම්බන්ධව ගණන් ගන්නපා. හරි. ස්පර්ශක ලක්ෂය. එතන BC කියන්නේ නේද ස්පර්ශකය. පැහැදිලිද මේක? ඒක ලියලා අපි මේ රූපේ මේ ඇදලා අපි මේ ඉස්සලාම ලියුව ආකාරය ලියා ගන්නවා. ඇයි ස්පර්ශය වෙන්නේ? මේක මන්ද පැහැදිලි මේ වගේ ලියා ගන්න. ආයෙ වෙන රූපයක් අදින්න ඕනේ ඉස්සලා රූපය ඇද්දානේ. ඒ ඇද්ද රූපේ ගාවින්ම මේක ලියා ගන්න. ඒ පහළ රූපයෙන් මේක ලියා ගන්න. ඒක අපි ළමයි හයිලයිට් කරන එක අත්‍යවශ්‍ය අවස්ථාවක් ඒක. අපි රොත් බෑරේ එක හයිලයිට් කරමු. මෙන්න මේක. රොත් බෑරේ එක හයිලයිට් කරගන්න. ඒකෙන් ඕනේ මෙන්න මේ පහළ තියෙන රූපය යටි ලියා ගන්න. මෙතෙන් ලියා ගන්න. ඒකේ අපි අකුරු වෙනස් වුණාට මේ එකම උදාර මේ බලන්න වෙන මේ රූපේ අදින්නකො අර රූපේ තිබුණාවේ මේ රූපේ නැතුව මේ රූපේ අද ගන්න. මේ රූපේ අද ගන්න. මේක අද ගන්න. මේ රූපේ අදලා ඒක නම් මොකද ඒක xy කියලා කියන්නේ අපි දන්නවා ස්පර්ශයක අපි දන්නේ පස්සෙයි හේතුව. අපි අර කේන්ද්‍රයේ ඉඳලා ගහලවා ලම් කේන්ද්‍රයේ සාරය යා කරන කේන්ද්‍රේ අරේ තියෙනවනේ අරේට ගහලවා ලම්බකය. ඒ ගහන ලම්බකේ තමයි අපි කියන්නේ ස්පර්ශකය කියන. එලා OP ලම්බකයි xy. එලා OPX සහ OPY දෙකම අලුවනේ. අලුවයි. ඒ අලුවින්දා අදිශ අලුවයි. එමෙසා මොදෙන්ද xy අලු ස්පර්ශකය. හරි. මේ රූපය අවශ්‍ය මේක ඕන මෙහෙම ඇදලා මේ මෙයා කරන්නේ නැහැ. හරි. එලා අපි දැන් දැක්කා එහෙනම් ප්‍රධාන ප්‍රමේය දැක්කා. අර ප්‍රමේය දැක්කොත් ඒ ප්‍රමේය විලෝමය උතියනේ. විලෝමය මොකක්ද එහෙනම්? බලවෙල මොකක්ද එහෙනම්? විලෝමය කියන එහෙනම්. දැන් මේ තමයි ප්‍රමේය විලෝමය. මම විලෝමය කියද්දී ඔක අනිත් පැත්ත. ඒක මේ මොකද අනිත් පැත්ත කියන්නේ? අපි දැන් හිතුව මෙහෙම අපි ගමු මේ වගේ මේ කේන්ද්‍රයනේ. කේන්ද්‍රය. හරි. සාර බලමු ප්‍රමේය මොකද බලමු සලාම තේරෙයි. ප්‍රමේය කියන්නේ මොකද මේක? ප්‍රමේය. වෘත්තයක් මත හැමෝම කියන්නේ වෘත්තයක් මත ලක්ෂයකදී අදින ලද ස්පර්ශකය. එම ස්පර්ශ ලක්ෂයේදී අරයට ලම්බ වේ. The tangent through a point of contact is perpendicular to the radius drawn to the point of contact. පැහැදිලිද? අපි යලුව දැන් රූපේ පොඩ්ඩක් අපි ලස්සන හදමු. දැන් මේ වෘත්තය අම වැඩ ගන්න. ඉතල ප්‍රමේය ලියා ගන්න එහෙනම්.
ප්‍රමේය ලියාගෙන අපි රූපය ඇදගන්න. හරි. එහෙනම් අපි මේ වගේ කේන්ද්‍රය මාක් කරා. මේ වගේ අදිනවා ස්පර්ශයක්. නිකන් අපි ඉතක් මේ වගේ ස්පර්ශයක් අදිනවා අපි. මේ වගේ ස්පර්ශයක් අපි අදිනවා. ඇදලා අර මොකද අපි දැන් කරන්නේ මෙහෙමයි. අපි මේ ලක්ෂය තියෙනවනේ මේ තමයි ස්පර්ශ ලක්ෂය. මේ තමයි ස්පර්ශ ලක්ෂය. P එක දැම්මනේ. මේ දාවකෝ xy කියලා. හරි. ඔන්න xy කියන මොකද්ද? ස්පර්ශකයේ B කියන මොකද්ද? ස්පර්ශ ලක්ෂය. බස් අපි දැන් කරන්නේ මෙහෙමයි. අපි මේක යා කරනවා. මම යා කරන්නේ ස්පර්ශ ලක්ෂයයි මෙහෙම කේන්ද්‍රය මෙහෙම යා කරනවා. යාවුලා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වෙන්නේ පැහැදිලිව පේනවා මේ කෝණයේ අංශක අලුවක් වෙනවා. ලම්බක වෙනවා. තේරුණාද එහෙනම්? එහෙනම් මොකක්ද අපි කොහොමද ලියන්නේ එහෙනම් දැන් මේක? සාරාංශය කොහොමද ලියන්නේ? හරි. xy ස්පර්ශයකයි. xy is a tangent. xy ස්පර්ශයකයි. එහෙනම් xy ස්පර්ශයක් නම් අපිට අනිවාර්යයෙන් ලියන්න පුළුවන් පැහැදිලිව ලියන්න පුළුවන් xy perpendicular to OP. xy ලම්බකයි OP ට. ඒ කියන්නේ OP y කෝණය OP x කෝණයත් දෙකම අංශක අඩුව වෙනවා. ඒ ලම්බක වෙනවද? ලම්බක වෙනවා. පැහැදිලි නේද? එහෙනම් මොකක්ද ප්‍රමේය? උත්තේපද ස්පර්ශක අදිනවා. අදින කොහොමද? ස්පර්ශයද ස්පර්ශ ලක්ෂය කියනවනේ. ස්පර්ශ ලක්ෂය සහ අරේ යා කරනවා. යා වුණාම අනිවාර්යයෙන්ම ඒ රේඛාව අනිවාර්යයෙන්ම ස්පර්ශයකයට ලම්බක වෙනවා. ඒක අපේ අද දවසේ සාකච්ඡා කරන පළවෙනි ප්‍රධාන ප්‍රමේය සහ විලෝමය. දෙකම ලිව්වනේ නේද? අපි එහෙනම් යමු අපි මේ ආශ්‍රය අපි ගැටලු කීපයක් හදලා අපි ඒ ගැටලු වලට අපි දැන් සම්බන්ධ වෙමු. අපි පළවෙනි ගාන අපි බලමු තා. අර පේන රූපය AC is tangent. AC අලු ස්පර්ශයකයි. හරි. You have to find OBC angle and BOC angle. OB is line CM, BC is 12 cm. Find the length of OC. අපි ඉංග්‍රීසි මීඩියම් වලදී මම මේක වෙනවා මම ඉංග්‍රීසි මීඩියම් වලින් මේ නිවෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය දේවල් නේ. වරක මේවා වරක පැහැදිලි ඉන්න මම නිවෙන්නේ අබාවුරු ගාලා විතර මම මෙතන ඉංග්‍රීසියෙන් ලිව්වා. දැන් අපි ළමයි මෙහෙම යමු. එලා මෙතන බලන්න අපි ඉස්සලාම මොකන්ද? ඉස්සලාම අහන්නේ OBC රේඛාව. OBC රේඛාව. OBC. OBC මේ OBC. OBC very simple lo bhai. එලා මුලින්ම කියනවා AC is a tangent. AC යම ස්පර්ශය කරනවා. AC ස්පර්ශය කරනම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? කේන්ද්‍රයේ සිට ස්පර්ශ ලක්ෂයේ යදි මේ කෝණයේ අංශය කීයද? අංශක 90යි. එහෙනම් ප්‍රශ්නාර්ථයක OBC සමානයි 90 degrees. අංශක 90යි. දැන් අර BOC නෝ. මෙයා අහනවා. කොහොම BOC හොයන්නේ? BOC හොයන්නේ මෙහෙමයි. BOC. අර දන්නවා OBC කියන්නේ මොකද්ද? OBC කියන්නේ ට්‍රයැන්ගල් එක. OBC කියන්නේ මේ ත්‍රිකෝණය. එළ OBC ත්‍රිකෝණයේ BOC දල අලුව දල 40 සමානයි 180යි. දැන් BOC සමානයි කී අලුවයි 4 130යි. 180 ඍණ 130. BOC කෝණය අංශක
50යි. BOC කෝණය අංශක 50යි. ප්‍රස්ථාරක 3. ඒකේ කියන්නේ OB කියලාද OB ළමයි 9ලු. එහෙනම් මෙයා 9යි. මෙයා 9 100. BC 12යි. BC 12යි. OC අහනවා. දැන් OC ගන්න මොකද? OC is hypotenuse නේ. OC එක කරණය. ත්‍රිකෝණයක් තියෙන මේ වගේ ත්‍රිකෝණේ මෙයා තමයි අහන්නේ. මෙයා 9යි. මෙයා 12යි. දැන් කොහොමද x ගන්න යන? අපි දන්නවා x කියන්නේ OC නේ. OC වර්ගයේ සමානයි 12යි වර්ගයේ දාල 9 වර්ගයේ. 12 වර්ගයේ 144යි. 9 වර්ගයේ 81යි. 225යි. හරි. 225යි. එනවා කොහොමද අපි OC ගන්නේ? OC සමරන්නේ ස්ක්වයර් රූට් ඔෆ් 225. 225 වර්ගමූලය. 225 වර්ගමූලය සමාන කීයද? 15යි. එහෙනම් අපි දැන් ඔන්න හෙව්වා OC පාදයේ 15යි 100. අපි යමු ඊළඟ ගාන හේරන්නේ. මේකේ හරවා ප්‍රශ්නාංක දෙකේ AC සඳහනමයි. ඒ කියන්නේ AC is a tangent. දැන් අපි ඉංග්‍රීසි මීඩියම් දුවලා තවර AC is a tangent. එන XY හොයන්න x අක්ෂර x උදේ x කාඩ හොයනවා. AC ස්පර්ශයක් නම් මේ අනිවාර්යයෙන්ම අරේත මෙතන මේ අරේ මේක අනිවාර්යයෙන්ම ලම්බ කැවෙනවා නේ. ඒ ලයින් තියෙනවා. ඒ කියන්නේ මොකද එන්න? කෝණ දෙකක් තියෙනවා. මොකද්ද? 4x දර 5x. එහෙනම් ප්‍රශ්නාංක 1 4x ධන 5x equal 90. y this is තීරණය. මේක තමයි අපි ප්‍රවේගය. ස්පර්ශයක ලක්ෂයේදී අපි මේ ස්පර්ශයක ලක්ෂයේ මේ අපි ඇඳොත් මේ කෝණයේ අංශය අලුවක් වෙන්න ඕනේ. ස්පර්ශයේ සහ අරය අතර කෝණයේ අංශය අලුවක් වෙන්න ඕනේ ස්පර්ශ ලක්ෂයේදී. ඉන්න අංශය අලුවක් වෙනවා. එහෙනම් 9x නේ. 9x සමානයි 90යි. දැන් දෙපැත්ත අපි 9 බෙදුවා x සමානයි කියන 10යි. x සමානයි 10යි අංශක. හරි. අහන්න x නේ අහන්නේ. අපි දෙවෙනි එක බලමු. y හොයන්න කොහොමද? y හොයන්නේ අපි පුළුවන් මෙහෙම y හොයන්න. අපි දැන් මේක 4x නේ. 4x දාන්නේ හින්දා අපිට ඒක මේ අගේ 4යි නේ. x කියන්නේ කීයද? x කියන්නේ 4x. අපි දන්නවා මෙහෙම. මේක දැන් මේ තියෙන්නේ මොකන්ද? OBC අපි දාමු මේක D කියලා. ඒ OBD ත්‍රිකෝණය මොකන්ද? අනිවාර්යයෙන්ම සමකෝණී සමදීපාද වෙනවා. මේක සමානයි. සේම් රේදායි. එක උත්තේ අරයන් තමයි. සේම් රේදායි හින්දා අනිවාර්යයෙන්ම මේ කෝණයට සමාන වෙනවා මෙන්න මේ කෝණය. ඒ කියන්නේ මෙන්න මේ රූපේ අපි අන්දොත් පොඩි මේ රූපයක් මේ වගේ අන්දොත් සමදීපාද ත්‍රිකෝණයක් එහෙම O මේ D නේ මේක B මේක අලවදේ මෙයා සමානයි. එහෙනම් මෙයා 4x නේ. මෙයා කීයද? අනිවාර්යයෙන්ම 4x වෙනවා. හේතුව මේක සමදීපාද මෙන්න මේ කෝණය කියලා 4x කියලා අපිට ගන්න පුළුවන්. අපි අර යමු එහෙනම් අපේ ගානට යමු එහෙනම්. අපි නියම දැනනම් එහෙනම් මෙතන 4x මෙතන 4x එතන y. එහෙනම් 4x plus y equal 180. 4x 8x නෙමෙයි 8x plus y equal 180. මම 8x කියන්නේ x කියන්නේ 10 නේ 80යි. 80 දාල y සමානයි 180යි. එහෙනම් අපිට y හොයන්න පුළුවන් නම් 180 වෙන 80. y සමාන අංශක 100යි. අංශක 100යි. එහෙනම් තමයි ප්‍රශ්නාංක 2. පැහැදිලිද? අපි යමුලා x හෙව්වා y හෙව්වා. හරි x වල කොහමද x වල පැහැදිලි. මේ සිරේ මේ අපි දාව මේ d කියලා මොකක්ද කියලා OCD කියන්නේ. OCD කියන්නේ සමදීපාද ත්‍රිකෝණය. OCD ත්‍රිකෝණය සමදීපාදයි. isosceles triangle. එහෙනම් මෙයා x නම් මෙයා same රේදායි නෝ same රේදායි. එහෙනම් මෙයා x නම්
මෙයා මොකද වෙන්න ඕනේ? මෙයාත් x වෙන්න ඕන. මෙයාත් x වෙන්න ඕන. එහෙනම් මෙතන x නේ. අපි ලියමු එහෙනම් x ඩලර් පරස් 2 සමානයි 180යි. එහෙනම් 2x නේ. 2x සමානයි 180න් අඩු කරනවා පරස් 2. එහෙනම් 2x සමානයි 128යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදනවා. එහෙනම් x සමානයි 64යි. x හෙව්වා. ඊට ඉතින් දහනවා. y පස්සේ හඳනවා නේ. මුලින්ම අහන්නේ x හෙව්ව දැන් x හෙව්වා දැන් ඉතින් අහනවා. ඉතින් හොයන්දලා අපි ළමයි කරන්න ඕනේ මෙහෙමයි. අපි y හොයන්න පුළුවන් ලේසියෙන්ම. අපි ඉතින් කොහොම මේ ආකාරයෙන්. අපිට බලමු මේ ත්‍රිකෝණය ගන්න බලන්න. මේ ත්‍රිකෝණය අපි සැලකුවොත් මේ ත්‍රිකෝණය සැලකුවොත් මේක 52යි නේ. ඒක 52යි. මේ කෝණෙද ඉතින්නේ එයා තමයි හොයන්න ඕනේ. අපි දන්නවා මෙන්න මේ කෝණය. එයා කියන්නේ බලන්න මේ මොකද මේ ස්පර්ශකය. මේ ස්පර්ශය ලක්ෂය සහ අරය ව්‍යාකරණ රේඛාව. මේ කෝණාංශ කියා වෙන්න ඕනද? 90ක් වෙන්න ඕන. මේක අංශය 90 90. එහෙනම් අපි කියන්න පුළුවන් දැන් ඉසෙත් plus 52 plus 90 equal 180 නේ. හරි. එහෙනම් අපි ඉසෙත් කීයද 180න් කීයද අඩු වෙන්න ඕනේ? පරස් 2යි අඩුව 142. එහෙනම් ඉසෙත් කීයද මොකක්ද එහෙනම්? 38යි නේ. ඉසෙත් කීයරගේ 38යි. 38 නේ. හරි උත්තර නේද? ඉසෙත් 38යි. හරි. දැන් අපි x හොයමු. x හොව y හොව. දැන් y හොයන්න කොහොමද එනවා? y හොයන ක්‍රම දෙකක් තියෙනවා. ලේසි ක්‍රමය මොකක්ද? ලේසි ක්‍රමය තමයි මේක. y හොයන්න ලේසි ක්‍රමය මේක. අපි දන්නවා මෙයා ළමයි මේ අංශය අලුවන්නේ. අලුවෙන් මෙයා x. එයා අපි x ලාගේ හොවුවා. මෙයා y නේ. දැන් y හොයන්න කොහොමද එනවා? y සමානයි එහෙනම් අපි කෙලින්ම අලුවෙන් අද කරමු කියන්නේ x ලාගේ කීයද? 64. ඊ උත්තරේ එන්නේ 26යි. x ලාගේ 26යි. ඒක තමයි අපේ. තව කමයක් බදක් හද බලන්න. y වල අගේ හොයන තව කමයක්. ඔය ජාවිදි ළමයි හැම ක්‍රමයක්ම ඔළුවේ තියෙන්න ඕන. මම මේ තමයි අනිත් ක්‍රමයමයි. මේ බලන්න මෙහෙම යන්දොත් ඉතින් මේක රූපය යන්දොත් මොකද රූපය පේනවද ඒක ළමයි. මේ මම මේ යදින්නේ මේ. ඉතින් මේ තමයි මම මේ අදින්නේ ත්‍රිකෝණය. මෙන්න මෙහෙම මම යා කරලා නොහොම යන්නේ. හරි. එහෙනම් මෙයා හවුද? මෙයා ඉසෙත්. මෙයා ඉසෙත්. මෙයා අපි දැන් හිතුවා එයා කවුද? x. x කීයද? 64. x ලාගේ 64. y දෙකද හොයන්න ඕනේ නා. y හොයන්න ඕනේ. අපි මොකද මේ කියන්නේ? ත්‍රිකෝණයක පාදයක් දික් කීමේ සෑදෙන බාහිර කෝණ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයනේ. අපි ඒකෙන් අපි මේ ගාන හදමු. The exterior angle equals sum of the two interior opposite angle. එහෙනම් අපි ලියමු x ඩලර් x සමානයි මොකද්ද? y ඩලර් ඉතින් මම මේ තව කමක් කියලා දෙන්නේ. x කීයද? 64යි. y කීයද? y තව හොයන්න ඕනේ. ඉතින් කීයද? ඉතින් අපි හොවා 38යි. එහෙනම් y කියන දේ කියලා 64න් 38 එහා ගිහම රුණ වෙනවා y සමානයි 26යි. දැක්කද නේද? 26යි. එහෙනම් වන්ද අපි දැන් x හෙව්වා, z හෙව්වා, y හෙව්වා. අපි යමු එහෙනම් අපේ ඊළඟ ගානට. ප්‍රශ්නාංක 4 ළමයි. ඒ තියා හොද ගාලා අපිට ඒක තමයි ප්‍රූව් කරන්න ඕන. මොනවා ප්‍රූව් කරන්න ඕනේ? CB කියන එක අපි මෙතන දොලා ස්පර්ශයක් කියලා. CB is a tangent. ඉංග්‍රීසි අර පැහැදිලි පේනවා. ඒක ලියාගන්න හැමෝම මේ ගාලා ඇදලා ලියාගන්න. ABC සමපාර්ශ්වික කෝණය. තමයි අනිවාර්යයෙන්ම රූපය ඇදලා අපි අදාළ දත්ත බාක් කරමු. ABO is a equatorial triangle. සමපාර්ශ්වික කෝණය. සමපාද. සමදීපාද නෙමෙයි සමපාද. ඒ කියන්නේ මේ පාදයේද මේ පාදයේ සමානයි. හරි. AC සමානයි AB රු. AC සමානයි AB රු. එහෙනම් මෙයත් ආයෙ සමාන වෙනවා. මොකද මෙයාලා වෙයි එක ඉරක් ගහමු අපි එක ඉරක් තව ගහන්න වෙන්නේ. හරි. ඔබ තව කියන්නේ එහෙනම් CB කියන එක උත්තර මෙහෙම ඇද්දොත් CB කියනම මේ ස්පර්ශකයන් නම් අනිවාර්යයෙන්ම මොකද පෙන්වන්න ඕනේ? Yes, very good. පෙන්වන්න ඕන අපි මෙන්න මේ කෝණය අපි පෙන්වන්න ඕන අලුවයි කියලා. අපි මොකද අපි ඉලක්කය එහෙනම් අපි පෙන්වන්න ඕන OBC සමානයි අංශය අලුවයි කියලා පෙන්වන්න අපි යන්නේ දැන්. ඒක කොහොමද පෙන්වන්නේ? අපි දන්නවා මේකේ සමපාර්ශ්වික කෝණයනේ. සමපාර්ශ්වික කෝණ නම් මේ හැම කෝණයක්ම
මොනවද දෙන්න ඕනේ? හැම කෝණයක්ම සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මේ කෝණය මේ කෝණය මේ කෝණය. ඔය කෝණ තුනම එකම සමාන වෙනවා. ඇයි හේතුව මේක සමපාර්ශ්ව කෝණයක සියලුම කෝණ සමානයි. එහෙනම් අපි ළමයි අවශ්‍ය වෙන්නේ මෙයානේ. අවශ්‍ය වෙන්නේ මෙන්න මේක. මෙයා අංශක 90 කියලා පෙන්නන්න. අපි ළමයි මෙහෙම කරමු එහෙනම්. කෙලින්ම ලියමු OBA. මෙහෙම ලියමු. අපි ලියමු OBA. OBA සමානයි මොකද එන්න ඕනේ? 180 බෙදලා 3. මෙන්න ලියන්න හේතුව OBC යලු සමපාද ත්‍රිකෝණයකි. නැත්නම් නියද සමපාද ත්‍රිකෝණයේ සියලුම කෝණ සමාන වේ. ඒ ඇති. සමපාද ත්‍රිකෝණයේ සියලුම කෝණ සමාන. ලියන්න හැමෝම සමපාද ත්‍රිකෝණයේ සියලුම කෝණ සමාන වේ. in equilateral triangle all angles are equal. එනම් OBC එනවා අංශක 60ක් එනවා. හරි. ඒක හරියන්නේ. අපි දැන් මෙයා කරන්න. මෙයාව හොයන්න ඕන. අන්න මේ කෝණය හොයන්න ඕන. ඒ කෝණය හොයන්න කොහොමද ළමයි? මෙන්න මේ කෝණය හොයන්න අපි දැන් කරන්න වෙන්නේ. අපි කරන්න දෙන්නේ මේ කෝණය හොයන්න අපි ලේසි ක්‍රමයක් තියෙනවා. මොකක්ද ලේසි ක්‍රමය? ඉස්සර බලව කිව්වේ ප්‍රමේයයක් තියෙන්නේ. මොකද්ද? මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මේ දෙන්න ළමයි සමානනේ. මේ දෙන්න සමානින්ද මෙයා දාවු x කියලා. මෙයා දාවු x කියලා. දෙන්නම සමානයිනේ. මොකද මේ දෙන්න සමාන හින්දා මෙයා x මෙයාත් x වෙනවා. එහෙනම් අපි ලියමු යන්නේ මෙතන මේ කෝණය කීයද? මේ කෝණය 60යි. එහෙනම් අපි ලියමු එනම් x දාන සමානයි කීයද? 60යි. කියන්නේ නම් ත්‍රිකෝණයක පාද දික්කේ සෑදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණය ඓක්‍යයට. ත්‍රිකෝණයේ පාද දික්කේ සෑදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ ඓක්‍යයට. The exterior angle is equal the sum of the two interior opposite angle. එහෙනම් 1x 2x නේ. 2x සමාන 60 නම් දෙපැත්තම දෙකෙන් බෙදනවා. එහෙනම් x සමාන කියන්නේ 30යි. එහෙනම් අපි දන්නවා OBC සමානයි 60 ධන 90යි. 60 ධන 30යි. මෙයා 60නේ. මේ ත්‍රිකෝණය මෙහෙමම තියෙන්නේ. මේ ත්‍රිකෝණය මෙහෙම තියෙන්නේ. මේ තියෙන්නේ C B O නේ. මෙයා අපි දැන් කිව්වා මෙයා හිව්වා 60යි කියලා. මෙයා හිව්වා 30යි කියලා. එහෙනම් කීයද 60යි 30යි 90යි. එහෙනම් OBC 90යි. එමිනිසා ලියන්න එහෙනම් BC යලු මුත්තේ හැදී ස්පර්ශය වේ. BC is a tangent to the circle. The BC යලු මුත්තේ හැදී ස්පර්ශය කියන්නේ. ඒක ලියන්න කොහොමද? දැන් පැහැදිලි නේද? හොඳයි. අපි අපේ දෙවෙනි ප්‍රධාන මාතෘකාව. පැහැදිලි පේනවා මාතෘකාව බලන්න. බාහ්‍ය ලක්ෂයේ සිට වෘත්තයේ හැදී ස්පර්ශය. Tangent drawn to a circle from an external point. The external point කියන්නේ මොකක්ද? මේ බාහ්‍ය ලක්ෂය. අපි මෙහෙදී මාක් කරමු ඕනම බාහ්‍ය ලක්ෂය. කැමති ලක්ෂයක් මාක් කරන්න. මෙහෙ අපි ලක්ෂයක් මාක් කරමු. අපි දාපු එක P කියලා. ඊට පස්සේ උත්තරව කේන්ද්‍රය ළමයි තියෙනවා. කේන්ද්‍රය ළමයි අපි මාක් කරලා හොදයි කේන්ද්‍රය තියෙනවා. බාහිර ලක්ෂය අපි අදිනවා තේ ස්පර්ශයක් අදිනවා. අපිට දන්නවා මොකද්ද ස්පර්ශයක් කියලා දෙය දන්නවලා. අපි බලමු එනවා පොඩි ගහමු රේඛාව එනවා. මේ බාහිර ලක්ෂය ඉඳලා අපි රේඛාවක් ගහමු මේ උත්තේට. යමයි වගේ රේඛාවක් ගහමු. හරි. දැන් මට බලන්න මට කියන්න මේ වගේ රේඛා කීයක් ගහන්න පුළුවන්ද උත්තේට? එක රේඛාවක් ගහුවා. තව රේඛා කීයක් ගහන්න පුළුවන්ද? ස්පර්ශ වෙන්න ළමයි. තාලබයි අපල මෙහෙම ළමයි රේඛාලබයි මෙහෙම ළමයි රේඛාලබයි ගහන්න පුළුවන්ද? ඒක ස්පර්ශ වෙන්නේ නැහැ නේ. මේක ස්පර්ශ වෙන්නේ නැහැ. අපි කයින් කළා දාමු. නමුත් මෙන්න මෙතන එන තව මෙහෙම එකක් ගහන්න පුළුවන්. තව එකක් ගහන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඔන්න තව එකක් ඔන්න ගහන්න පුළුවන්. එහෙනම් බාහ්‍ය ලක්ෂය ඉදලා උත්තේ කීයක් අදින්න පුළුවන් ස්පර්ශය? දෙකක්. එනවා two tangents can drawn from an external point. හරි. එහෙනම් බාහ්‍ය ලක්ෂය ඉදලා උත්තේ ස්පර්ශ දෙක ඇද්දොත් අපිට ඊටවත් වටිනා ප්‍රමේයයක් ලැබෙනවා. ඊටව වටිනා ප්‍රමේයයක්. අපි ප්‍රමේයය ලියාගෙන ඉඳලා
අපි ඊපස්සේ ඒක බලමු. එතකොට මේක අදින්න මේ ඉස්සලා මේක අදින්න. අදලා ලියන්න මෙහෙම බාහ්‍ය ලක්ෂයේ සිට උත්තේජ ස්පර්ශ දෙකක් ඇදිය හැකියි. බාහ්‍ය ලක්ෂයේ සිට උත්තේජ ස්පර්ශ දෙකක් ඇදිය හැකියි. We can do two tangents from an external point. හරි. තව දෙයක් තියෙනවා. P කියන්නේ බාහ්‍ය ලක්ෂයන්නේ. දැන් බාහ්‍ය ලක්ෂය ඕන තරම් තියෙනවා. දැන් මෙතන මේ ලක්ෂය ගත්තොත් මෙතනදී ආයෙ දෙක අදින්න පුළුවන්. මේ ලක්ෂය ගත්තොත් තව පුළුවන්මයි. අපි ගමු Q ලක්ෂය කියලාමයි. Q ඉඳලා තව අදින්න පුළුවන්. අපි x ගත්තොත් x ඉඳලා තව අදින්න පුළුවන්. ඒ වගේ ළමයි ඕනම සංඛ්‍යාවක් පුළුවන් අදින්න. හැබැයි එක ලක්ෂයේ ඉඳලා අදින්න පුළුවන් දෙකයි. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපි ළමයි ඕන තරම් ස්පර්ශයෙන් ගහන්න පුළුවන්. ඔයාලා මේ මුත්තේව තමයි බාහ්‍ය ලක්ෂ කියලා there is no infinity නේ. සීමාවක් නැහැ. නම් අපි දැනක සලකන්නේ එකයි. හරි අපි යමු වෙනවා අපේ ප්‍රමේය බලනවා ඒක අත්‍යවශ්‍ය ප්‍රමේයයක්. උද මේක පැහැදිලි යන්න රූපය අදින්න මේව. අද ලියවලක තනියල් ප්‍රමේය. correct. It's very important theory. හරි. මම කියන්නේ නා හැමෝම කියන්නේ බාහ්‍ය ලක්ෂයේ සිට උත්තේජක ස්පර්ශ දෙක අඳුන ලැබේ නම් එම ස්පර්ශක දිගී සමානයි. ස්පර්ශ දිගී සමානයි. ඊපස්සේ බාහ්‍ය ලක්ෂය සහ උත්තේ කේන්ද්‍රයේ ආකාර රේඛාව ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. අපි ඊළඟ එක එක සාකච්ඡා කරමු. ස්පර්ශක භාගයෙන් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. හරි. මම ඉංග්‍රීසි මෙතන ලියා ගන්න එක අපි මේ ලියාගෙන පැහැදිලිව අපි ඒක මත තේරුම් ගමු මෙන්න රූපේ. හරි. මෙන්න රූපේ තියෙනවා. රූපේ තියෙනවා. අපි රූපේ නම් කරමු. රූපේ තියෙනවා. අර මොකද්ද මේ තියෙන්නේ? අපි මේ රූපේ පුතා මේ රූපේ දැන් ඇදගන්න හැමෝම. හැමෝම රූපය ඇදගන්න. අපි මේක දාපු මේ කේන්ද්‍රය අපි සාමාන්‍ය දාන්නේ O කියලා. මේක දාපු P ඉරේ දැන් මෙනේ P දාමු. මේක දාපු A ලක්ෂය. මේක දාපු P ලක්ෂය. හරි. දැන් මහා ළමයි ස්පර්ශ දෙක AP සහ BP නේ. AP එක ස්පර්ශකයක් BP තව ස්පර්ශකයක්. එහෙනම් අපි ළමයි පළලි එකේ මොකක්ද කියන්නේ? ස්පර්ශ දෙක දිගින් සමානයි. එහෙනම් අපි එහෙනම් ලියමු ප්‍රශ්නාංක එකේ මේ ප්‍රධාන තියෙන එක ස්පර්ශ දෙක දිගින් සමානයි. ඒ කියන්නේ ලියමු වෙනම් එක අපි කොරපෑන ලියමු නේද? හරි. කොරපෑන උදේ යන්නේ නේද? කොරපෑන ලියමු. AP සමානයි BP. මේ පළවෙනි අවස්ථාව තමයි. දෙවෙනි අවස්ථාව බලමු. දෙවෙනි අවස්ථාව තමයි. ඒ පළවෙනි අවස්ථාවේ ඇයි පුතේ මේ සමානුනේ උත්තේ බාහ්‍ය ලක්ෂයේ ඉඳලා ස්පර්ශ දෙක ඇද්දාම මේ ස්පර්ශ දෙක දිගින් සමානයි. The two tangents are equal in length. දෙවෙනි නම කියලාමයි the angle between the tangent bisected by the straight line joining the external point to the center. දැක්කනේ නේද? බලන්න කියන්නේ නම් බාහ්‍ය ලක්ෂය හා උත්තේ කේන්ද්‍රයේ ආකාර රේඛාව ස්පර්ශ දෙක අතර කෝණය සමච්ඡේදනය කරයි. ඒක බාහ්‍ය ලක්ෂය සහ කේන්ද්‍රයේ ආකාර රේඛාව. මොකක්ද නේද OP නේ? නේ OP තමයි මොකද්ද? බාහ්‍ය ලක්ෂය සහ කේන්ද්‍රයේ ආකාර රේඛාව. ඒව රේඛාවෙන් මොනවා කියන්නේ? මේ ස්පර්ශ දෙක අතර කෝණය සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. මේ කෝණයගේද සමානයි. අපි ලියමු දෙවෙනි අවස්ථාව අපේ මොකක්ද එහෙනම්? APO සමානයි BPO. දැන් තුවරේ කියන්නේ the tangent subtended equal at the center. The tangent subtended equal at the center. ස්පර්ශ භාගයෙන් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. ස්පර්ශ භාගයෙන් කේන්ද්‍රයේ සමාන කෝණ. ස්පර්ශ වල කේන්ද්‍රම කියන්නේ කේන්ද්‍රයේ සමාන කෝණ. කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. ඒ කියන්නේ මේක කේන්ද්‍රයේ සමාන කෝණ. මේ කෝණ දෙක. කේන්ද්‍රයේ සමාන කෝණ දෙක ආපාතනය කරයි. ස්පර්ශ භාගයෙන් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කර මේ කෝණ දෙක. මේ කෝණය සමානයි මේ කෝණය. ඒ කෝණය සමානයි ඒ කෝණය. ඇයි හේතුව ළමයි අර තියෙන ප්‍රමේය තුන්වෙනි අවස්ථාව.
එකක් මොකද්ද? ස්පර්ශ දෙක දිගින් සමානයි. අනිත් එක ස්පර්ශ අතර කෝණය සමච්ඡේදනය කරනවා. තුන තමයි මෙන්න මේ අවස්ථාව. අපි ලියමු එහෙනම් මොකක්ද එනම් මොකක්ද මේ කෝණය? AOP. AOP සමානයි BOP. එහෙනම් ලියමු AOP සමානයි BOP. හරිද? මෙන්න මේ විදිහේ අවස්ථාව තුන වල සම්පූර්ණයෙන් දරන් මොකද වෙන්නේ ඔය අනිවාර්යයෙන්ම P කියන එක කියනවා බාහ්‍ය ලක්ෂයක් වෙන්න ඕන. එළ බාහ්‍ය ලක්ෂය ඉඳලා ස්පර්ශක දෙක ඇද්දොත් අනිවාර්යයෙන් මෙන්න මේ අවස්ථාව මේ ටික සම්පූර්ණ වෙනවා. පුතා මේක ලස්සනට මේ වගේ කොටුවක් ගහ ගන්න. මේක very important theory. හරි දේශී ළමයි මේ පාදේ මේ ගලන් ටික අපි දැනලා ඒ ගලන් ටික එක එක බලමු දැන් එහෙනම්. ඔයගේ ලස්සන පුතාලා වලදා ගහ ගන්න. හරි. අපි අම වෙන අපේ ඒක අදාළ ගල කීපයක් කියලා අපි දැන් ඒක සාකච්ඡා කරමු. යමුද අපි ඊළඟ ගාවරු ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9. හරිද? බලන්න මේ කාර්ය බෝ බලන්න. දැන් අපි ඉංග්‍රීසි medium by in this figure question number 1 write the relationship between AB and BC. Write the relationship between AB and BC. හරි. දැන් පුතා අපේ අනිත් medium by පුතා දැන් තරින් හදන ගාන උත්සාහ කරන් මේ ගාන හදලා විදිය please try. දෙකේම කියනවද? If ABC equals 66 find BAC x. AOC find ACO. Fourth one AB equal 24 OB equal 25. Then find the radius of the circle OC. Right. Question number 9. AB සහ ළමයි BC එකට සම්බන්ධ. පුතා දන්න පැහැදිලිව B කියන්නේ මොකන්ද? බාහ්‍ය ලක්ෂය. ඒ බාහ්‍ය ලක්ෂය ඉදලා වෘත්තයේ හැදෙන ස්පර්ශ දිගින් සමානයි. හරි? The two tangents are equal drawn from the external point. AB equal CB. Right. Second one. ABC 66 නම. ABC 66 වෙනවා. මේ කෝණය 66 නම් x හොයන්නේ කොහොමද? ඉතින් මෙයාව හොයන්න කොහොමද? මේ කෝණය අපි හොයන්න කොහොමද? අපි හොයන්න කොහොමද? අපි x හොයන්න කොහොමද? අපි දන්නවා මෙහෙමයි. අපි දන්නවා ABC ගමු. ABC ත්‍රිකෝණය මොකද? ABC ත්‍රිකෝණය මොකක්ද අනිවාර්යයෙන්ම? බලන්න. මේ වෙනම ඇද්ද ත්‍රිකෝණය මෙහෙම මේක B මේක A මේක C. දැන් පේනවා B කියන බාහ්‍ය ලක්ෂය අපි දැන් ලිව්වා මේ සමාන කියලා ලිව්වා. ප්‍රශ්නාංක 1. එන අනිවාර්යයෙන්ම මෙයා කවුද එලා? සමදීපාද ත්‍රිකෝණය. isosceles triangle. එලා තමයි මේක x කියලා දීලා තියෙනවා. එලා මේක x නම් මේක කීයද? x. මෙයා කීයද? 66යි. හදයි. දැන් අපි හරි පහසු වෙලා ලියන්න ABC යලු සමදීපාද ත්‍රිකෝණයකි. ABC is a isosceles triangle. එලා අපි ලියමු x දාල 66 සමානයි 180යි. එලා x දාල x කිය දෙකයි x සමාන 66 එහාට අර ගියාම 180 වරණ 66 දෙකයි x සමානයි 100 කීයද 14යි. 114යි. හරිනේ? දෙපැත්තම දෙකෙන් බෙදනවා. එලා x සමාන කියුවේ 57යි. 57. x equal 57. හොඳයි. එහෙනම් අපි ප්‍රශ්නාංක දෙක කරා. දැන් තුන කරමු. දැන් තුන වෙලේ එක. රෝල් එක තුන. ACO. ACO හෝ ACO හරි. ACO හරි ACO. very simple අපි දන්නවා මේ සම්පූර්ණ මේ කෝණයම කීයද 90යි. මේක 90 නේ. ඇයි මේ OC is OC ආරය. මේ තමයි ස්පර්ශ ලක්ෂය. එනවා BC ස්පර්ශකයේ BC ස්පර්ශ ලක්ෂය නම් මේක අංශය 90යි. අපි ලියමු මෙහෙම. අපි දැන් ලියමු OC දැන් හොයන්න යන්න අපි. ඉස්සරහ ලියන්න ඕනේ මෙහෙම. ඉස්සරහ ලියන්න ඕනේ මෙයා. අපි ලියන්න ඕනේ මෙයා අංශය 90යි කියලා ලියන්න ඕන. OC B equal 90. එළියද හේතුව
C ස්පර්ශ ලක්ෂයේදී BC ස්පර්ශ ලක්ෂයේදී රේඛාව ලම්බක වෙනවා. BC ස්පර්ශ ලක්ෂයේදී BC රේඛාවට ඇදීලා මේ කේන්ද්‍රයේ ඉඳලා මේ අදින මේ අරය ලම්බකයි. අපි තමයි කෙටියෙන් නියමු ස්පර්ශයේ සහ ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශයේ සහ අරය අතර කෝණයේ අංශය අඩුවයි. ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශයේ සහ අරය අතර මේ හැදෙන්නේ මොකන්ද? ත්‍රිදි කෝණය. The right angle is formed at the point C to between OC and BC tangent. හරි මේක 9 කියනවා. එයා අලුවයි. එතකොට අපි හේතු ලියුවා. දැන් අපිට y හොයන්න ඕනේ. y හොයන්න. අපි දන්න මෙයා කීයද? එයා 57යි. එහෙනම් අපි දන්නවා එන y සමානයි y දල 57 සමානයි කියද අලුවයි. එන y සමානයි අලුවෙන් 57න් ගියාම කී දෙන්නේ? 33යි 3යි 7යි 33යි. අලුවෙන් 57න් ගියාම 33යි. y හිවුවා දැන්. අවසාන වශයෙන් අපිට හොයන්න තියෙන්නේ මොකන්ද? අපිට හොයන්න තියෙන්නේ OC. OC හොයමු. OC. AB කියන එක කරා කීයද? AB කියන එක කරා 24ලු. AB 24යි. මේ AB මේ කාගේ කියේ 24යි. මෙයා 24යි කියලා දාමු. ඊපස්සේ ආයෙ කියනවා OB ළමයි. මෙයා මෙන්න මේ සම්පූර්ණ මේක කීයද? 25. තපේලා මේ වගේ දැනද මේ කෝඩ අංශය කියද අලුවයි. අහන්නේ මොකන්ද? අහන්නේ OC නේ. ආයෙ OC නේ. මෙයා අහන්නේ. මෙයා අහන්නේ. මෙයා තමයි question එක. එහෙනම් මෙයා 24 මෙයා කියද 24යි. එහෙනම් මෙයාව කී අංශෙමනේ අලුවයි. දැන් මොකද හැදෙන්නේ? දැන් හැදලා මේ වගේ ත්‍රිකෝණය හැදෙනවා. මෙයා අංශය අලුවයි. මේ O මේ C මේ B. එහෙනම් මෙයා 24යි. එයා 25යි නේද? එයා 25යි. ඊපස්සේ මෙයා 24යි. කවුද 24? CB 24යි OC හරව. දැන් OC කියන්නේ මොකක්ද නා? කෙටි පාදය. ඒ කෙටි පාදේ හොයන්න නම් විශාල පාදයෙන් වර්ගයේ කුඩා පාදේ වර්ගයේ අඩු කරනවා. එහෙනම් අපි දන්නවා OC වර්ගයේ සමානයි මොකද එන්නේ? OB squared minus BC squared. OB කියන්නේ 25 වර්ගය 24 වර්ගය 25 වර්ගය 625යි. මෙතන 576යි. උත්තරේ 49. ඒ මොකද්ද? OC වර්ගය. එන OC වර්ගය 49 නම් OC සමානයි 49 වර්ගමූලයේ කියන 7යි. එන OC කියන්නේ උත්තරේ 700. හරි. very simple නෝ. අපි යමු එනවා ඊළඟ ගාන අපි යමු එනවා. ඒක තේරුණා නේද? question number 10. 10 වෙනි ගාන බලමු දෙක. 10 වෙනි ගාන. පස්සක 10. M අහලම දෙන්න. මම M කො M අහන්නේ. ඒ බලමු මෙතන M නාගේ හොයන විදිහ බලමු. M. OC කියන්නේ අපි මේක තමයි මේක අරයනේ. එහෙනම් මේක ස්පර්ශය. මේක කොහොමද දැන් කියලා අල්ෂහ අලුව. තව දැන් දන්නව හොඳට. මට වෙදි දැනලා දැන් කොහොමද M හොයන්නේ කියලා. එහෙනම් කොහොමද දවුවේ ප්‍රශ්නාංක M දල 30 සමානයි කියද 90යි. එහෙනම් M නාගේ එනවා 90 වෙන 30. M සමානයි කියද 60යි. M සමානයි 60යි. එහෙනම් ප්‍රශ්නාංක එකක් නැහැ කියලා M නාගේ අපි හිව්වා. M. දැන් අපි හොයමු දැන් H නාගේ ළමයි. H නාගේ හොඳ කොහොමද? මම ඉස්සරහම ගාන කියලා දුන්නා මම තව පොඩ්ඩක් කියලා දෙනවා කියලා නේ. එතන දැන් මම දැන් මේකම දැන් කියලා දෙන්නම්. අපි ඉස්සරහ මේ ඉස්සරහ ගාන බලමු. ඉස්සරහ ගානේ මම කිව්වා මෙතන තමයි මේ මම මෙන්න මේ ආගේ හොයන්න. වයි වලගේ හොයන්න තව කමයක් මම කිව්වා කියලා දෙනවා කියලා. දැන් මම දැන් බලන්න ඒකම තමයි කියලා දෙන්නම් මේ රූපය ඇසුරෙන්. අපි දාලා මෙහෙම මෙයා 90 නේ. ඒ වගේම එයා 90 නම් අනිවාර්යයෙන්ම මෙයාත් අංශය කියද 90යි. අපි x නේ අහන්නේ. x ලාගේ අහන්නේ. අපිට x ලාගේ හොයන්න නම් ටිකක් එකපාර හොයන්න අමාරු ටිකක් හොඳ පොඩි උත්සාහයක් දාන්න වෙනවා. x ලාගේ හොයන්න. මෙහෙම කරමු. හරි. මේ තව ලේසි ක්‍රමයක් තියෙනවා මෙහෙම. අපිට මේ ත්‍රිකෝණය ගමු කොහොමද? ත්‍රිකෝණය ගත්තොත් ඒක ලේසි. ඒ ක්‍රමය ලේසි. ත්‍රිකෝණය ගත්තොත් මෙයා x නේ. මෙයා h. මෙයා කියද
මෙයා තමයි M. අපි නම් කරුවොත් මේක නම් කරුවොත් A B C කියලා ත්‍රිකෝණය. අන්න මේ A B C ත්‍රිකෝණය තමයි යන්නේ. මේ B B මේ C. දැන් මෙයා අපි දැන් හිතුවා M. මෙයා M නේ. දැන් මෙයාත් අනිවාර්යයෙන්ම මොකද ඉන්නේ? M වෙනවා. ඒ හේතුවලයි ස්පර්ශය දිග දිගින් සමානයි. එහෙනම් මෙයා දෙල සමානයි. එහෙනම් අපි M හොයන්න පුළුවන් දැන් M තමයි 2යි M නේ. M 2යි M. හරි M ඩොලර් M ඩොලර් H සමානයි කියද 189යි. MM කියද 2M නේ. 2M විතර x සමානයි 189. එහෙනම් M කියන්නේ කියද 70යි. M හතරම් 2M කියලා 120යි. ඩොලර් H සමානයි 180. H කියන්නේ මොකද? එහෙනම් 180 වරන 120. එහෙනම් H සමානයි කියද 70යි. එහෙනම් H ලාගේ 70යි මේ 70යි. එහෙනම් පොඩි ප්‍රශ්න අහන්න දෙයි. එහෙනම් ABC කියන්නේ මොකක්ද කොහොමද? ABC කියන්නේ හැම කොටම 70යි නේද? මෙයාත් තමයි මෙයාත් 70යි. මෙයාත් 70යි හැම කොටම 70යි. එහෙනම් මේක වහන්දලා. මේක සමපාද ත්‍රිකෝණ equilateral triangle. අපි යමු n හොයනවා. n හොයන්න කොහොමද? අපි n හොයන්නේ මෙහෙමයි. මේ n හොයන්නේ මෙහෙම කවයක් තියෙනවා. අපි නාන බලමු මෙන්න මෙහෙම. මෙන්න මේ අපි A B O C චතුරස්‍රය ළමයි සලකමු. මේ ත්‍රිකෝණය සලකමු. චතුරස්‍රය A B O C චතුරස්‍රය සලකමු. මෙයා දැන් කීයද? මෙයා 90යි. මෙයා කීයද? 90යි. එහෙනම් මෙයා ළමයි අපි දැන් හිතුවා කීයද? 60යි කියලා හිතුවා. එහෙනම් මේ චතුරස්‍රයේ මොකක්ද අහන්නේ? n අහන්නේ. n තමයි හොයන්නලා අනිවාර්යයෙන්මයි n කියන්නේ මොකන්ද? පරිධි ආපාදී කෝණය. angle subtending at the center. මේ circumference. පරිධි ආපාදී කෝණය. මෙයා ළමයි හොයන්නේ මෙන්න මේ කෝණය අපි හොයන්න ඕන. අපි ත්‍රිකෝණේ කෝණ කලානේ. මේ කෝණේ හොයනවා මේ කෝණේ හොයනවා. අපිට ඒ තාවේ හොයන්න යනවා. මොකක්ද හොයන්නේ? BOC හොයන්න යනවා. දැන් BOC හොයනකොට මොකද්ද මේක? අලුවනේ මේක අලුව මේක අලුවයි. ඊට ඉතින් මේලන් BOC දන අලුව දන 60 සමානයි 360. එහෙනම් BOC සමානයි කියවනේ එකතුව අලුව 180යි 240යි නේ. එහෙනම් BOC ගන්න නම් කියන්නේ BOC සමානයි 120යි. හරි. BOC 120 නම් කෝලේ නම් n හොයන්නේ නම් n කියන්නේ නම් මොකද BOC කියන්නේ කේන්ද්‍ර ආපාදී කෝණනේ. තමයි මතල අපිට කරලා මේ වගේ. මේ පරිධි කේන්ද්‍ර ආපාදී කෝණය මේ පරිධි ආපාදී කෝණය. එහෙනම් මේක 120 මේකේ කීයද? ඒකේ භාගයක්. එහෙනම් n සමානයි මහන්නේ නම් 120 බෙදීම 2. උත්තරේ කීයද? 60යි. 60යි. පැහැදිලි නේද? ඔය තමයි මහන්නේ නම් අපේ ඊළඟ අන්තිම ගැටලුව. පැහැදිලි නේද? දැන් ඉන්නේ හොයද තව කොහෙද තියෙනවා? මොකද ඒක මේ. ඒක මම කියලා දෙන්නකො මෙන්න මෙහෙම. එන්න මෙහෙම කරන්න පුළුවන්. හරි. අපිට බලමු මෙහෙම බලමු. මම මේ පොඩ්ඩක් ඉස්සල්ලා මේක කරන්න මකලා ඉන්න. එමේ අලි ක්‍රමය. මම සලකනවා මෙන්න මේ ත්‍රිකෝණය සලකනවා. හොඳ B C O ත්‍රිකෝණය සලකනවා. අපිට මේ දන්නවා මෙයා 30නේ. මෙයා 30 කීයද? මෙයා 30යි. 30 කීයද? 100 60යි 60යි. මෙයා අපි කියමු හදපු ළමයි මොකද්ද? B OC සමානයි 180න් 120න් 180 60 අඩු කරලා 120යි. හරි. ඒක වෙනමයි BOC හදපු පුළුවන්. මම කවුත් ප්‍රබලයක් කියලා දුන්නා. එකක් මොකද්ද මේ? චක්‍රස්සේ භාවිතයෙන් මේ චක්‍රස්සේ භාවිතයෙන් අපි හිව BOC එහෙම නැත්නම් මේ ත්‍රිකෝණේ භාවිතය අපිට BOC වෙන්න පුළුවන්. BOC ඊට පස්සේ වද n හදන්න පුළුවන්. පැහැදිලි නේද? අපි යමු යන ප්‍රශ්නාංක 11ට යමු. අපිට තනියම කරන්න පුළුවන් මේක ආලා. ෂුවර්. ඇයි එනවනේ? AOB හදන්න පුළුවන් නේ. අර පේරවදන්නේ මොනවද? නවීනා පෙරේ රූපේ නේ. කොහෙද? yes හිතේ තමයි වශයෙන් හැමෙන්න නවීනා පේන්න ඕනේ. අපිට පේපර් එකක් ගත්තාම අර පේන්න ඕන මොකද්ද මේ වෙන්නේ කියලා. බලන්න මේ වෙනම අදින්න රූපයක්. මම මේද මොකද්ද? A O B T. හරි. අපි අහන්නේ මොකද්ද? මෙයා අහන්නේ
AOB අහනවා. ඉතින් මෙයා දන්නා මෙයා අංශක 90යි. මෙයා අංශක 90යි. එහෙනම් දැන් මෙයා 56යි. එහෙනම් මේක තමයි අංශක 90 වෙනවා. මේක අංශක 90 වෙනවා. ඇයි දන්නවද හේතුව දන්නවා ළමයි? අපි ඉස්සරහට ලියමු එහෙනම් මේ මුලින්ම ලියමු මෙහෙම. OBT සමානයි OAT සමානයි අංශක 90යි. හරි. ස්පර්ශකයත් ස්පර්ශ ලස්සේදී අරයත් ලම්බකයි. ඒක තමයි අපි සෙලියන් දුන්න හේතුව 90යි. එහෙනම් මෙයා 56නේ. දැන් අපි ලියලා 90යි 56. මෙහෙ O මොකද්ද? AOB. එහෙනම් AOB දල 56 දන 90 දන 90 සමානයි 100 360යි. තිකෝ මේ චතුරස්‍රයන්නේ. ඒක එහෙනම් AOB කිව්ව 90යි 180යි 236 නේද? 236යි. එහෙනම් AOB සමානයි 360න් අඩු වෙන්න ඕන 180යි 236 අඩු වෙන්න ඕන. ඊ උත්තරෙන්නේ 124යි. මොකද්ද? AOB. හරි. ඒක බලන්න AOB 124 වෙන්න පුළුවන් නේද? ඇයි බලන්න මේක ඒක මහ කෝලේ යන්නේ. ඒ විදිහේ සාධාරණයි. හරි මේක අපිට ආව කියලා 70ක් වල වැරදිනේ. අර තේරෙන මේක මහ කෝලේ. එනේ මේ අනිවාර්යයෙන්ම 124 සාධාරණයි. දැන් බලමු වෙනවා ACB බලමු වෙනවා. ACB කේන්ද්‍රීය ආපාදික කෝණය මේ පරිධි ආපාදික කෝණය. එනම් ප්‍රශ්නාංක 2 අහනවා ACB. මේ ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 2. ACB සමානයි කියලා 124 බෙදලා කියන්නේ 2. උත්තරේ 62යි. ඊපස්සේ AOT ළඟයි. ඔය AOT ගන්න. AOT කියන්නේ මෙයා AOT. මෙන්න මේනවා. අපි ළම එහෙම කරමු. AOT. අකුංචල මේ වගේ අපි රේඛාපද ඇන්දොම් මේ වගේ අපි දන්නවා අනිවාර්යයෙන්ම අපි ප්‍රමේයත් තියෙන මොකක්ද ප්‍රමේය? අපි ස්පර්ශක සම්බන්ධ ප්‍රමේය බාහ්‍ය ලක්ෂය ඉදලා ස්පර්ශ දෙක ඇතුළ ඇන්දොම් මොකද වෙන්නේ? කේන්ද්‍රයේ මේ කෝණය එලා මොනවද කියන්නේ? ආපාතනයේ ලෝක කියනවා. බයිසෙක්ට් කරනවානේ. කේන්ද්‍ර ආපාත කෝණයම සමච්ඡේදය වෙනවා. එහෙනම් මේ කෝණයයි මොනවා වෙන්නේ? සමාන වෙනවා. ඒ සම්පූර්ණ කෝණය කියන්නේ සම්පූර්ණ කෝණය 124යි. දැන් 124 නම් අපිට එහෙනම් අවශ්‍යද මොකක්ද නේද? අපිට අවශ්‍ය වෙන්නේ AOT. එහෙනම් AOT සමානයි 124 බෙදීම 2. 62යි. 62යි. පැහැදිලිනේ? 162යි. අපිට අවසාන බලමු මොකද්ද? ATO ප්‍රසාක 4. ATO. ATO කියන්නේ ATO මෙන්න මේක. අපි ඊළඟ ප්‍රමේය මොකද්ද? ස්පර්ශ දෙක අතර කෝණය සමච්ඡේදය වෙනවා. ඉතින් මේක තමයි ප්‍රමේය කියන්නේ මොකද්ද කියවිලේ මේ. මේක කියවිලේ අවස්ථාවද මේක තුරනේ. අපි අවස්ථා තුරේක. බාහිර ලක්ෂ්‍ය ස්පර්ශ ඇන්දෝ දෙක අවස්ථා තුනක් තියෙනවා. ස්පර්ශ දිගින් සමානයි. ඒ වගේම ස්පර්ශ අතර කෝණය සමච්ඡේදය වෙනවා. ATO නේ. ATO. අපි දන්නවා ස්පර්ශ දෙකක් මෙහෙම උත්තරයක් තියෙනවා. ස්පර්ශ දෙකක් තියෙනවා මේ වගේ. මෙන්න මේක යාකරුපහම මේ ස්පර්ශ දෙක අතර මේ කෝණය බලන්න වෙන්නේ සමච්ඡේදය වෙනවා. අපි ඉස්සරහ ඉංග්‍රීසි ගත්තා. මෙයා සම්පූර්ණ 56 නම් කීයද මේ එක කෝණය එන්නේ මොකද්ද මේ අහන්නේ? O T ATO අහන්නේ මේ කෝණය අහන්නේ. දැන් මේ කෝණය වන්දන කෝණය සම්පූර්ණ 56 නේ. 56 බෙදීම 2යි. උත්තරේ 27යි. ඔය තමයි ප්‍රශ්නාංක 11. අපි පතක් ගමු මේ දුරුස්සේ ගාලා. ඒක තමයි වැදගත් ගාලා. මේක හැමෝම හොඳින් තේරුම් ගන්න ඕන ගාලා. හේතුව මේකේ අපිට ජ්‍යාමිතික කරුණු කීපයක් තියෙනවා අපිට පෙන්වන්න. අද අපි ඉස්සරහ බලමු මේකේ ගාන කියනවා ABC අර්ධ වෘත්තයන්. හරි. අර්ධ වෘත්තයක් කිව්වම මතක් වෙන්නේ නැවලද? හරි මේ වගේ අපි අර්ධ වෘත්තය ඇද්දොත් අර්ධ වෘත්තයක් කිව්වම මතක් වෙන පරිදි ප්‍රමේය. අපි දන්නවා අර්ධ වෘත්තයක් නම් අනිවාර්යයෙන්ම අර්ධ වෘත්තයේ කෝණය අංශ කීයක් වෙන්න ඕනද? 90ක් වෙන්න ඕන. අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. එහෙනම් මේ කෝණය අංශක 90යි. ඕක හොඳ එකපාරවලදී මතක් වෙන්න ඕන. එහෙම තමයි ගණිතයට ආස කරන ළමයි ඒ වගේ උරු තියෙන්න ඕන. ගාලා කියවද්දි මතක් වෙන්න ඕන මොනවද මේ කියන්නේ කියලා. එහෙනම් මේක හරි. ABC අර්ධ වෘත්තයේ කතාව හරි. ඊට
පස්සේ කියනවා CE and DED are the tangent නේ. ඒක හරි. ඊට පස්සේ අපි පෙන්නන්න කියන්නේ මොකන්ද? පෙන්නන්න ඕනේ BE සමානයි CE සමානයි මොකන්ද? DE කියලා පෙන්නන්න ඕන. හරි. මොකද BE කියන්නේ? මේ තමයි BE කියන පාදේ. මේ තමයි CE කියන පාදේ තමයි. ඒ දෙක සමාන නැද්ද? ඒ දෙක සමාන නැද්ද? yes. ඇත්තම මේ දෙක සමානයිනේ. හේතුව බලන්න මේ. අපි හිතමු දැන් අපි ආයෙ ගමු අර දූත්‍ය කතාව කරමු. අර දූත්‍ය නම් මොකද වෙන්න ඕනේ? අපි ස්පර්ශක දෙකක් නේ ඇද්දා මොකද වෙන්නේ? උත්තේක බාහිර ඉඳලා ස්පර්ශ දෙකක් මේ වගේ අදිනවා. දැන් මේ තියෙන්නේ CE ස්පර්ශකය. ඊපස් ආයෙ දිනවා මෙන්න මේ ස්පර්ශකය දා මොකද්ද? B. එහෙනම් මෙතන E මේක C. මේක B. අනිවාර්යයෙන්ම මේ දෙන්න සමාන වෙන්නේ නැද්ද? ඒ හේතුව බාහිරස් ඉඳලා කිසියම් උත්තේක ස්පර්ශ දෙකක් ඇද්දොත් ඒක දිගින් සමානයි. එහෙනම් අපි ඉස්සලාව ලියමු එහෙනම් ඒ අවස්ථාව. මොකද ඉස්සලාව ලියන්නේ? ඉස්සලාව ලියමු CE B සමානයි C. හේතු දෙයක් දැන් බාහිරස්සේ සිට උත්තේක අදින ස්පර්ශ දිගින් සමාන වෙයි. බාහිරස්සේ සිට උත්තේක අදින ස්පර්ශය දිගින් සමාන වෙයි. The two tangents are equal drawn from the external point. හරි. ඒක හරි වෙනවා. හොඳ පරඩේක නිකම්ම එනවා නේ. ඒක හරි. තව D කියන්නේමයි. මෙතන D කියන්නේ. D කියන්නේ මේ අවස්ථාව. D. කොදී මෙතන මේක. D. අපිට දැන් අවශ්‍ය වෙනවා D මෙතන සම්බන්ධයෙන් ගන්නවා. කොහොමද D සම්බන්ධයෙන් ගන්නෙ? D සම්බන්ධයෙන් ගන්න අපි බලමු. DE තියෙන්නේ සහ CE තියෙන්නේ එකම ත්‍රිකෝණයනේ. හරි. එතන පොඩි පොයින්ට් එකක් තියෙනවා නේ. අපි වෙනම ත්‍රිකෝණය ඇන්දොත් හරි. ත්‍රිකෝණය වෙනම ඇන්දොත් මේ ත්‍රිකෝණේ මේක තියෙන්නේ D ලක්ෂයනේ. මේක E ලක්ෂය. හරිද? මේක C ලක්ෂය. මෙයා ළමයි සමානයි කියලා පෙන්වන්න ඕන නම් අපි මොකක්ද ඉලක්කය වෙන්න ඕනේ? අපි ඉලක්කය වෙන්න ඕන අනිවාර්යෙන්ම මෙන්න මේ කෝණයයි සමාන කෙරුවොත් අපිට කියන්න පුළුවන් මේ දෙන්න සමානයි කියලා. ඇයි? පාද කෝණ දෙක සමාන නම් ඒ කෝණ වල සම්මුඛ පාද සමාන වෙන්න ඕන. Right? The two angles are equal, then their opposite sides are also equal. එහෙනම් අපි ඉලක්කය වෙන්න ඕන එහෙනම් මේ කෝණයයි සමානයි කියලා පෙන්නන තමයි අපේ ඉලක්කය වෙන්න ඕනේ. හරි. අපි ළඟ බලමු එහෙනම් ඒ කෝණ සමාහරන්න මොකද හැකියාවක් තියෙන්නේ කියලා. පැහැදිලිද එහෙනම්? පැහැදිලිද දැන් කතාව එහෙනම්? අපිට පුංචි නිර්මාණයක් කරන්න වෙනවා හැබැයි. නිකම්ම කරන්න බෑ නිර්මාණයක් කරන්න වෙනවා. තව දෙයක් තියෙනවා. අපිට කිසියම් පාද දෙකක් සමාන කරන්න ඕන නම් අපි කරා පහුගිය පාදවලනේ ත්‍රිකෝණ අංග සාම්‍ය. ඒ ත්‍රිකෝණ අංග සාම්‍යනොත් අපිට මේ පුළුවන් කිසියම් පාද දෙකක් සමාන කරන්න. ඒ හිතලා ත්‍රිකෝණ දෙකක් තියෙන්න ඕන. දැන් මෙතන ත්‍රිකෝණ එකද තියෙන්නේ. එකක් තියෙනවා අනිවාර්යයෙන් මේක අපිට කරන්න වෙන්නේ මේ අර සමදීපාද ත්‍රිකෝණ. isosceles triangle තියෙන්නේ. අපි ප්‍රමේය තමයි පාවිච්චි කරලා දෙන්නේ. අපි මුලින්ම ළමයි පුංචි රේඛාව අදින්න ඕන. අපි පොඩි නිර්මාණයක් කරන්න ඕන. මොකද නිර්මාණයේ පොන්දා මෙන්න මේක යා කරමු. මෙන්න මේක යා කරමු. දැන් හැමෝම ගන්න පැරසල. මෙන්න මේක යා කරන්න අපි. මෙන්න මේක යා කරන්න. මහන්ද BC මෙහෙම යා කරන්න. BC වම යා කරන්න. හරි. BC යා වුණාම මොකද වෙන්නේ? යා වුණාම අපිට ලැබෙනවන්න අර කිව්ව කතාව. මොකක්ද කතාව කියන්නේ? අපිට මෙන්න මේ කෝණය. අනිවාර්යයෙන්ම කෙලින්ම පැහැදිලි පේන අංශක අලුවක් කියලා පේනවා. ඒක අංශ අලුවක් කියලා පැහැදිලිව පේනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ මේ කෝණ දෙක සමාන කියලා පෙන්වන්න. එහෙනම් මේක අපි හිතුව x කියලා, මේක x නම් මේක x කියලා පෙන්නුවොත් වැඩේ හරිනේ එහෙනම්. හරි. අපි ඊළඟ මොකටද ඒක ක්‍රමය අපි හදාගමු. අපි මෙහෙම ගමු. අපි දන්නවා ඉස්සල්ලා මේ කරපු එකේ මේ දෙන්න සමානයිනේ. මෙයා සමානයි කියලා අපි පෙන්නුවා. ඇයි හේතුව? මේ කෝණ දෙක මේ පාද සමාන නම් අනිවාර්යයෙන්ම මේ සමානනේ. එහෙනම් මේක අපි දාමු x කියලා, මේක දාමු s කියලා. ඒක ලියමු එහෙනම්. අපි ලියමු මෙහෙම. ලියමු CBE සමානයි BCE සමානයි මොකන්ද? x. ලෙස ගනිමු. let CBE equal BCE equal x. ලෙස ගනිමු. හේතුව වෙන්නමයි හේතුව BE සමානයි
CE නිසා. B සමානයි C අපේ x කියලා ගන්න පුළුවන්. මේ දෙකම සමාන වෙන්නේ ඇයි? මේ පාද සමාන හින්දා මේ ඒවයි මේ කෝණ සමාන හින්දා. ඒක x. හරි. එහෙනම් ඒක x නම් අපි පේනවා මෙන්න මේ කෝණය. මොන කෝණයද? මෙන්න මේ කෝණය අංශක 90නේ. මේ කෝණය අංශක 90යි. මේ කෝණය අංශක 90යි. අය 90 වෙන්නේ. මේක 90නේ. මේක 90 මේක අනිවාර්යෙන්ම 90. අපි ඉස්සරහ ලියමු මෙහෙම. අපි ලියමු මෙයා ලියමු 90යි කියලා. මොකද්ද මේ කෝණය ලියමු අංශක 90යි කියලා. මොකද්ද නේද ලියමු? AC B සමානයි අංශක 90යි. ඉතින් එහෙනම් අර්ධ වෘත්තයක කෝණ. අර්ධ වෘත්තයක කෝණ. ඈංගලද සෙමිසිකල්. එම නිසා අනිවාර්යෙන්ම BCD කියන එනම් අනිවාර්යයෙන්ම අංශක 90යි. 180න් 90 අදුවලම එයා කෙලින් ලියන්න පුළුවන් 90යි කියලා. හරි. හේතුවයි මෙයා අංශක 90 නම් මෙයා සම්පූර්ණ අංශක 90 මේ සම්පූර්ණ කෝණය 180නේ. මේ සම්පූර්ණ කෝණය 180යි. හරි. තව තේරෙනවා මෙයා ළමයි 90 මෙයා 90යි සම්පූර්ණ මේ පෝසපාදී එයා 90 මෙන්න මෙයා කියන්නේ මේ කෝණයද කීයද මේ කෝණය ගන්න පුළුවන් සම්පූර්ණ මේ පෝසපාදයක 90 නේ මෙයා කියන්නේ 90 වෙන x ඒ කියන්නේ කොහොමද DCE මෙන්න මේ කෝණය දැන් අපි පුළුවන් මේ පෙන්නවා කීයද 90 වෙන x කියලා වන්ද පෙන්නවා ඒ 90 වෙන x වෙනවා හරි අපිට බැරි වෙනවා ළමයි මේ කෝණය පෙන්නුවොත් 90 වෙන x කියලා මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම වෙනවා අපේ උත්සාහය සාර්ථකයි. අපි එනම් බලමු එයාට තමයි ගන්න බලමු කොහොමද ඒක කරන්නේ කියලා. yes මේ තියෙන අවස්ථාව. අපි අද මෙන්න මේක. අපි ගමු මෙන්න මේ ත්‍රිකෝණය ගමු. මම ගන්නවා පහළට යන්නම්. මෙන්න මේ ත්‍රිකෝණය ගමු. මේ ත්‍රිකෝණය. මෙයා අංශක 90යිනේ. කවුද මේ 90යි කියන්නේ? මේක D. මෙයා C. මෙයා B. හරි. මෙයා ළමයි 90නේ. මෙයා අංශක 90යි. ඒ කියන්නේ C කෝණය 90යි. මේ කෝණය අපි ගත්තානේ S කියලා. මෙයා ළමයි X. යා වෙනි ඔයා මේ ෂෝප් එකද? මෙයා 90 නම් මෙයා X නම් මෙයා 90 නම් මේ දෙන්නම 90නේ. දෙන්නම 90යි. මෙයා 90 නම් මේ දෙන්නම 90යි. මෙයා X නම් මෙයා කී දෙනා? 90 වෙන X වෙනවා. එන වැඩේ සාර්ථකයි. අපි ලියමු එනම් මෙහෙම ලියමු එනම් CDB. එතන CDE දැම්ම හරි. CDB කිව්වා එකයි CDE කිව්වා එකයි. එකම රේඛාව තමයි ඔය E සහ B තියෙන්නේ. සමහර අය මේ ලියුම එහෙනම් හරිද මේක 90නේ. එන 90 ඍණ x කියලා ලියන්න පුළුවන්. 90 ඍණ x කියලා ලියන්න පුළුවන් අංශක. එහෙනම් මෙයත් ඔන්න ලියුවා අපි 90 ඍණ x කියලා ගත්තා. හරි. එහෙනම් මොකද දැන් හරි පැහැදිලි දැන් එහෙනම් කෙලින් මේ නම් 90 ඍණ x නම් අපිට ඊළඟ පියවර ලියන්න පුළුවන්. එමෙලිසා ලියන්න පුළුවන් මෙහෙම මෙයා මේ සම්බන්ධය අපි ගමු 90 x නේ 90 x නේ එමෙලිසා ලියන්න පුළුවන් මොකන්ද CE සමානයි මොකන්ද DE කියලා ලියන්න පුළුවන් හේතුව ලියන්නේ සමාන කෝණවල සම්මුපාද සමාන වේ සමාන කෝණවල සම්මුපාද සමාන වේ ලියන්න හැමෝම සමාන කෝණවල සම්මුපාද සමාන වේ right the in isosceles triangle the opposite side are equal. එබැවින් ළමයි අපි දැන් අවස්ථා දෙකක් ගත්තා. මුලින්ම නම් මේක ළමයි පෙන්නුවානේ. ඒක ගන්න සමීකරණ 1 කියලා. මේ සමීකරණාංක 2 කියලා ගන්න මේ. සමීකරණාංක 2. දැන් මොකද වෙන්නේ ළමයි? මේකේ සම විතරක් තියෙනවා මේ ලක්ෂය මේක C කියලා. විතරක් තියෙනවා C කියලා. දැන් මොකද වෙන්නේ නේද? ඒ දේ සමාන නැද්ද? අපි ඒක මෙලව ලියමු. අපි ලියමු මෙහෙම. අපි ලියමු දැන් අපි දන්නවා දැන් එකෙන් මොකද්ද BE සමානයි මොකද්ද CE. ඊපස්සේ ආය ආවා CE සමානයි ඒකට පහර දෙමු. CE සමානයි DE. CE සමානයි DE. තපදාල පේනවා දෙකේම CC පොදුයිනේ. අවසානයේ කොහොමද BE සමානයි CE සමානයි D කියලා බඳ පුහුණන්න පුළුවන්. ඒ තමයි නම් අපේ ආරම්භයේ අපේ අහපු ප්‍රශ්නේ. ඔබට පැහැදිලි නේද? මේ තමයි අපිට අහපු ප්‍රශ්නේ. ඒකට තේරුණා මේ ගාන හදන විදිය. එහෙනම් අපි ඔය ගාන අපි ආයෙ පාරම තරියමු කරන්න තේරෙන්න තිය හැමෝම මගෙන් අහන්න ඕන. හොඳයි.
ඒ අවසාන මාත්‍රාව පදේ ඒකාත්‍ර උත්හාන්දේ කෝණ. මම මේ ඒකාත්‍ර උත්හාන්දේ කෝණ කියන්නේ. තමයි මේ රූපේ බලද්දුව. අපි මෙහිතව මේ වගේ උත්තරයක් තියෙනවා. මේ වගේ උත්තරයක් තියෙනවා. මේ උත්තය අපි අදමු වෙන පැහැර කියලා අදමු. මේ වෙන උත්තරයක් තියෙනවා. උත්තය මේ වගේ ජායකින් වෙනුනහම මේ හැදලා උත්හාන්ද කියලා මේ කුදා උත්හාන්දේ. මේ තියෙන්නේ මේ කුදා උත්හාන්දේ. මේ තියෙන කුදා උත්හාන්දේ. මේ නිපාදිතේ මොහොන්ද මහ උත්හාන්දේ. මේක මේජර් සෙග්මන්ට් මේක මයිනර් සෙග්මන්ට්. ප්‍රශ්න කියලාවා ඔය ජාය සහ ස්පර්ශය කියනමයි මේ ස්පර්ශය හේදී. මේ අතර මේ කෝණේ තියෙනවානේ. මේ කෝණේ සමාන වේදවලු මෙන්න මේ කෝණය සමාන වේදවලුමයි මේ ඉතිරි උත්හාන්දේ තියෙන මෙන්න මේ කෝණයේ සමාන වේද විශාලත්වයෙන්. මේක අපි කියනවා ඒකාත්‍ර උත්හාන්දේ කෝණ කියලා කියනවා. මෙතන ගත්තොත් අපි රේඛාවක් ගැහුවොත් මෙන්න මෙහෙම රේඛාව. මෙතන අපි ලක්ෂයක් මාක් කරමු. මේ මෙතන දාමු P කියලා ලක්ෂයක්. P න අපල ඕනම ලක්ෂයක් මාක් කරන්න පුළුවන්. දැන් මේ බලන්න මේ දැන් මේ ජාය සහ ස්පර්ශය මේ කෝණය හැදෙන්නේ මේ කුඩා උත්හාන්දේ සම්බන්ධනේ. මේ තියෙන්නේ මහ උත්හාන්දේ. මහ උත්හාන්දේ මේ තියෙන්නේ ඡාපය. විශාල. මේ ඡාපය තමයි ඕනම ලක්ෂ අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. අපි එක ලක්ෂයක්ම තෝරගන්නවා. මේක තෝරගෙන මේක මෙහෙම ජායෙන් ආරම්භන මේ වගේ කෝණයක් මම නිර්මාණය කරනවා. මේ කෝණ මම නිර්මාණය කරන ජායෙන් ආරම්භන කෝණ මම නිර්මාණය කරනවා. එතන හැදලා මේ කෝණයක්. මෙන්න මේ කෝණය තමයි අපි කියන්නේ ඒකාත්‍ර උත්හාන්දේ කෝණ කියන්නේ ඒකයි. ඒකාත්‍ර උත්හාන්දේ කෝණ මෙන්න මේ කෝණය. කියනවා මෙන්න මේකයි විශාලත්වයෙන් එක සමාන වෙනවා. විශාලත්වයක සමාන වෙනවා. අපි ලියමු කොට පෑනෙන් මහන්දේ කෝණය මේ කෝණය මහන්ද BCD කෝණය සමානයිලු CPD කෝණයට. දැන් වරහය තුනේ ඒකාත්‍ර උත්හාන්දේ කෝණ. හැමෝම නියන්ද වරහය තුනේ ඒකාත්‍ර උත්හාන්දේ කෝණ. අපි ඒක ප්‍රථමයෙන් හයිලයිට් කරගන්න ඉතාමත් වැදගත්. BCD equal CPD angle in the ordinate segment. Can you write down within brackets angle in the ordinate segment. හරි. ඒක විශේෂ අවස්ථාවක්. මේක ඉතින් ලේසි පාඩ මේ ලේසි වෙනවා මේ වගේ ප්‍රමේයයක් තියෙද්දි අපි ගලහන හරි පහසු වෙනවා. මේ තව දෙයක් තියෙනවා. ඔකේ අනිත් පැත්ත බලන්න. බලමු අනිත් පැත්ත බලමු. මේ අවස්ථාව. මේ කුඩා උත්හාන්දේ. මේ කුඩා උත්හාන්දේ හැදලා කෝණයක්. දැන් මේ තියෙන්නේ අර වගේම ජාය හේනවා. ජායෙන් මේ තමයි ස්පර්ශකය. එතකොට දැන් මේ පාද කරලා තියෙන්නේ මොකන්ද? කුඩා උත්හාන්දේ. ඉස්සර පාද කරේ මහ උත්හාන්දේනේ. දැන් අපිට මේ මෙහෙම දෙයක් කරමු. අපි දැන් කුඩා උත්හාන්දේ අපි ඕලම ලක්ෂයක් මෙහෙම මාක් කරමු. අපි දාව ඒකට දාව මොකද අකුරක් දාන්න M කියලා දාමු. M අකුර දාමු. තහත මේ ජාය කියන මොකන්ද? CD ජායනේ. එන අනිවාර්යයෙන්ම මේ දැන් මම කෝණය හැදලා තියෙන්නේ ස්පර්ශය සහ ජාය අතර ඒකේ තියෙන මහා උත්හාන්දේ තියෙන්නේ. මේජර් සෙග්මන්ට් එක තමයි ඒ කෝණය තියෙන්නේ. දැන් මේ කෝණේ සමාන කෝණයක් තියෙන්නේ කුඩා උත්හාන්දේ. ඒක පැහැදිලිවම මේක මහා උත්හාන්දේ නම් මේ කෝණය තියෙන්නේ ඉස්සරහ කුඩා උත්හාන්දේනේ. කුඩා උත්හාන්දේ නම් මේ අපි සමාන කෝණය හැදෙන්නේ මහා උත්හාන්දේ. දැන් මේක මහා උත්හාන්දේ කියන ඉන්න අපි මේ හැදෙන්නේ මෙන්න මේ කුඩා උත්හාන්දේ හැදෙන්නේ. මෙන්න මේ වගේ රේඛාව ඇද්දොත් මේ තමයි සමාන වෙනවලු. මේ කෝණය මෙන්න මෙහෙම සමානවලු විශාලත්වය. ඒතර ඒක පැහැදිලිව ඇද ගන්න. මේක විශාලත්වයෙන් සමානයි. එහෙනම් ඇයි එහෙම වෙන්නේ? මහා උත්හාන්දේ ස්පර්ශය සහ ජාය අතර කෝණය හැදෙනවා. ඒ කෝණය සමානයි. ඒ ජායට ඉදිරියෙන් තියෙන කුඩා උත්හාන්දේ කෝණය විශාලත්වයට සමානයි. ඒක අපි කියනවා ඒකාත්‍ර උත්හාන්දේ කෝණ කියලා කියනවා. අපි ඒක නම් කරමු ACD කෝණය සමානයි BCD කෝණය. ගණන වරහත් හේතුව ඒකාත්‍ර උත්හාන්දේ කෝණ. ඒකාත්‍ර උත්හාන්දේ කෝණ. angle the order segment. ඒකත් මේ වගේ ප්‍රථමයෙන් මේක මාක් කරගන්න. ඒක අත්‍යවශ්‍ය ප්‍රමේය දෙකක්. ඔය ප්‍රමේය දෙකම. ඒක විශේෂ ප්‍රමේයයක් තියා අපිට ප්‍රමේය බලමු. ප්‍රමේය ලියාගන්න ප්‍රමේය ලියාත පොරපෑනේ. ඔය ප්‍රමේය ලියන්න හැමෝම උත්තේකයේදී ස්පර්ශකයත් ස්පර්ශ ලක්ෂයේදී යදි ජායත් අතර කෝණය ඒකාන්තර උත්හාන්දේ කෝණයට සමාන වේ. තියෙනම් the angles which a tangent to a circle make
with the cone drawn from the point of contact are respectively equal to the angle in the outer segment of the circle. This is very important theory. Please keep your mind. හොඳයි. අපි ළම ඒ සම්බන්ධයෙන් ගණන් කීපයක් අපි හදපු වෙනන් දැන් අපි යමු ඊළඟ ස්ටේජ් එකට. හරි. මේ තියෙන්නේ ගණන් කීපයක්. මේ පුංචි ප්‍රශ්නයක් අහනවා. ABD සමාන කෝණයක් නම් කරන්න ඕන. ප්‍රශ්නාවක එකේ ABD සමාන කෝණයක් ඉතින් අපි නම් කරන්න ඕන. මොකේද? ABD. කො ABD? ABD. අනේ කියන්නේ ABD. හරි. ABD මේ මොකද්ද මේ තියෙන්නේ ස්පර්ශකය. මේ තියෙන්නේ ජාය. එහෙනම් බලන්න ඒ ජායනේ මේ තියෙන්නේ. ජායෙන් ආරම්භන කෝණය බලන්න ABD නේ. අපි ABD ලා අනිවාර්යයෙන්ම ජාය මොකද්ද BD. يعني BD වෙත් තමයි ආරම්භ වෙන්නේ. BD වලින් ආරම්භ වෙන මේ කෝණයක් තියෙන මෙන්න මෙතන. ඒ මොකද්ද? මෙන්න මේ කෝණය. මෙන්න මෙයා. මේ ඇයිදට සමානයි. එහෙනම් කවුද එහෙනම් ABD සමාන වෙන්නේ කවුද? ABD equal මොකද්ද? BED. හරි. ඒ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. What is the equal angle for CBD නමයි. මේක CBD. මේ කෝණය හැම එක කෝණය දාගන්න. මේ හැම එක කෝණයක් තියෙනවා. CBD. CBE. මේ කෝණය CBE. එහෙනම් මේ තමයි අදාළ මොකද්ද? පොදු බලන්න මේ ස්පර්ශය මේ ජාය. එහෙනම් ඒ ජායෙන් ආරම්භ වන මොකද්ද කෝණය? CBE නේ. එහෙනම් CBE වලින් CBE වල මොකද්ද ජාය? BE. BE වලින් ආරම්භ වෙන මොකද්ද? BDE. very good. මෙන්න මේ කෝණය. මේ දෙක සමානයි. එහෙනම් කවුද? CBE කෝණය සමානයි. කොහෙද? BDE කෝණයට. හරි? CBE කෝණය සමානයි DBE කෝණයට. අපි යමු තව ප්‍රශ්න කිහිපයක් අහනවා. CBE එක්ක සමාන කෝණයක් නම් කරන්න ඕන. අපි වැඩ පැනකින් මාක් කරමු. CBE එක්ක සමාන කෝණයක්. ඔව් CBF මේ පුංචි කෝණෙ මේ CBF. හරි මොකක්ද එහෙනම් ජාය මොකද්ද ස්පර්ශකයේ BC ස්පර්ශකයේ මොකද්ද ජාය BF නම. يعني BF වලින් මොකක්ද ආරම්භන කෝණය? BF වලින් ආරම්භන කෝණය මොකද්ද? B වලින් ආරම්භන කෝණය තමයි මෙතන මේ කෝණය. ඒක තමයි අවසාන වෙන කෝණය. තේරුණාද? BC ස්පර්ශකය සහ BF ජාය අතර කෝණය සමානයි. මෙන්න මේ කෝණය සමානයි. ඒ ජාය ආරම්භන මේ මොකද්ද කෝණය? BEF. එහෙනම් මොකද එන්නේ? ප්‍රශ්නාවක තුනේ උත්තරේ මොකක්ද එහෙනම්? CBF නේ. CBF සමානයි CBF තුනේ. CBF සමානයි මොකක්ද කෝණය? BEF. පැහැදිලි නේ? CBF සමානයි BEF. හොඳයි. තව ප්‍රශ්නයක් අහලා අනිත් ප්‍රශ්නේ. ප්‍රශ්නාවක 4. මේ මොකක්ද අහන්නේ? ඒක අහන්නේ BFE. කො BFE? BFE. මෙයා. BFE මෙන්න මෙයා. මේ BFE මේ කෝණයනේ. ඔය කෝණය කොහොම සමාන වෙන්නේ? BFE සමාන කෝණය එන්නේ කොහොමද? තව කියලා බලන්න. BFE. හරි. BFE මොකද අදාළ ජාය? ජාය තමයි මොකද ජායද? BE ජාය නේද? BFE කියන එකේ මොකද ජාය? BE ජාය තමයි. ඒ B ජාය නමයි ආරම්භ වෙන කෝණය මේ තමයි මෙන්න මේ කෝණය. මේ තමයි B ජාය මේ තමයි අදාළ ස්පර්ශය. මොකක්ද එහෙනම්? BEF සමානයි BFE සමානයි මොකක්ද දෙන්නේ? BFE සමාන වෙනවා කෝණයට ABE කෝණයට සමාන වෙනවා. පැහැදිලි නේද? හරි. BFE සමානයි ABE. අපි අවසානයේක ප්‍රශ්නාංක අවසාන ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නාංක 5. මේක මොකද කියන්නේ? ඒකේ කියන්නේ BFE වල තියෙනවා එකක් කෝණය තියෙනවා. හරි. What is the supplementary angle for BFE තමයි. මොකද්ද BFE? අපි දන්නවා වෘත්ත චතුරස්‍රය පසරනේ. වෘත්ත චතුරස්‍රයේ සම්පූර්ණ පරිපූර්ණයි නේද? මෙහෙම ඇද්දාම එහෙම නෙන්නේ. කොහොම නෙන්නේ? මේ කෝණය සමානයි. එහෙනම් මේ තමයි BF මේක E
මේක D. එහෙනම් කවුද මෙයා මේක කවුද සමාන වෙන්නේ? BFE සමාන වෙන්නේ. මේක මුත්තේනමයි හැප්පෙන්න ඕනේ නැත්නම් මේක වැරදි. එහෙනම් BFE සමාන මොකද්ද? BDE. එහෙනම් මොකද්ද එහෙනම් ප්‍රශ්නාංක 5 BDE. ඔය දරුවෝට ඉතා අත්‍යවශ්‍යයි ඔය පොඩි ඔක තේරුම් ගන්න. පැහැදිලිද එහෙනම්? අපි යමු එහෙනම් ඊළඟ ගාලට යමු එහෙනම්. ප්‍රශ්නාංක 14 වෙනි ගාල අපි දැන් බලමු. question number 18. 80. ඔය 14 වෙනි ගාල. හරි පහසු ගාලක් නේද? අපි දැන් තියරි එක දන්නවනේ. ප්‍රමේය දන්නේ ලේසි ගාල. මොකක්ද අහන්නේ? x වදනොද? x කියන්නේ මොකක්ද? මෙන්න මේ ස්පර්ශකයේ සහ ජාය අතර කෝණය තියෙනවානේ. ඒ ජායෙන් ආරම්භ වෙන්නේ මොකක්ද නේද? ජාය ආරම්භ වෙන කෝණය මෙන්න මේ තමයි x කියන්නේ. එර x සමානයි කියන්නේ 100යි. ප්‍රශ්නාංක 1 x සමානයි 100යි අංශක. දෙවෙනි එක. y හොයන්න කොහොමද? y හොයන්නේ මොකද්ද? මේ තමයි y හොයන්නේ කොහොමද? අපි වෙන පාතින් බලමු y කියන එක. y කියන්නේ මෙහෙමයි. y හැදෙන්නේ මෙන්න මේ කෝණයනේ. ඒ කියන්නේ මේ ස්පර්ශකයේ මේ ජාය. ඒ ජායේ ආරම්භ වෙන කෝණය තියෙන්නේ මෙන්න මේකයි. එහෙනම් y සමානයි කියන්නේ 43යි. y සමානයි 43යි. දෙකේම හේතුව ලියන්න ඒකාත්‍ර උත්හන්නේ කෝණ. ඒකාත්‍ර උත්හන්නේ කෝණ. දැන් යමු මේ ප්‍රශ්නාංක 17 නම්බර ප්‍රශ්නාංක 19 question number ඒක රෝමෙලක එක. x අහගමු. x කියන්නේ මොකන්ද? x අපි දන්නවා 10 මැද්දේ දාලා මේක මොකන්ද? මේ කෝණය සමානයි. ඇයි ඒ? angle and the same segment. එක උත්හන්නේ කෝණ සමානයි. මේ බලන්න මෙතනින් මම ඔහොම ගිහිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනින් ඔන්නකොම එකක් මෙතනින් අවසන් වෙනවා. ආයේ එතනින් පටන් අරගෙන ඒ ආයේ මේ හැප්පිලා මෙතනට එනවා. එක උත්හන්නේ කෝණ. x සමානයි කියන්නේ 26යි. උදාහරණයක් හැමෝම හේතු ලියන්න එකම උත්හන්නේ කෝණ. angle and the same segment. හරි. y. ඔය y වань අපි දාලා y මේ තියෙන්නේ විස්කම්මේනේ මේ කේන්ද්‍රයේනේ. ඒ විස්කම් මේ කෝණ අංශක අලුවක් වෙනවා. හරි. අපි මේක මාක් කරලා දෙනවා අපි දාමු x කියලා. ඒක අපි දාමු මේ සිම්බලේ දාමු. ඒ දාන්න සේව් කරන්න. ඒ සමානයි අංශක 90යි. කියන්නේ මේ හේතුව අල්දොත්තේ කෝණ. angle and the same segment. යා මෙයා නම් 90 නම් මෙයා 26 නම් y වෙන්න පුළුවන්. එනකොට එන්න y දාන next 26 දාන එතන 90 සමානයි 180යි. එහෙනම් y සමානයි 180යි 180 අඩු කරලා කියන්නේ නේද? 90යි 26යි 116යි. y සමානයි කියන්නේ 180ෙන් 16 ගියහම 116 ගියහම 64යි 64. හරි. ඊපස්සේ අපි යමු ඊළඟ එක. ඉසෙත් කරන්න ඕන. ඉසෙත් කරන්න කොහොමද නේද? ඉසෙත් කරන්නේ අපි ලේසි කරලා දෙනවා. අපි දන්නා මේක තමයි අනිවාර්යෙන් මේක අනිවාර්යෙන්ම ජායයන් මේ ස්පර්ශය කරන මේ කෝණාංශක 90ක් වෙනවා. හරිද? එහෙනම් මේ දෙකේ එකතුව අංශය 90. එහෙනම් අපි 90 වෙන් මොනව කරන්නේ? කෙලින් බදු කරනවා y වලගේ 64. උත්තරය කියන්නේ 26යි. හරි. තව කොහොමද තියෙනවා? අපේ මාතෘකාව ඒකාත්‍ර උත්හාද්‍ය කෝණය වගේ හදමුද? මේ බලන්න මේ. මේ බලන්න අපි ඒක වෙන පැයකින් මේ මාක් කරමු. මෙන්න මේ වගේ මෙයා කෝණය. මේ කෝණයට සමානයි කොහොමද? මේ ජායනේ. ඒ ජායෙන් මේ තියෙන මේ කෝණය. ඒක ඉස්සරහින් තියෙන ජාය තමයි මෙයා. නේ? ඒ ජාය සහ ස්පර්ශයත කෝණය තමයි ඉසෙත් කියන්නේ නේද? ඒ ඉසෙත් සහ 26 සමානයි. එතනලු එනවා අපිට ඉසෙත් දරාගේ 26 එනවා. ඒක න්‍යාය දෙවෙනි කමේ කියලා ඊට වරහත් මේ ඒකාත්‍ර උත්හාද්දේ කෝණ. ඒකාත්‍ර උත්හාද්දේ කෝණ ඉසෙත්. හේතු වෙයි ස්පර්ශය සහ ජාය අතර කෝණය සමානයි. ජායට ඉදිරියට තියෙන මේ සම්මුඛ කෝණයට. පැහැදිලි නේද? අපි යමු එනවා ප්‍රශ්නාංක 20 බලමු දැන්. ඒ බලමු එනවා ප්‍රශ්නාංක 20 ළමයි. ඒකේ දත්තයක් දියේ කියනවා py සමාන්තරයි qx දිලා කියනවා. py සමාන්තරයි qx දිලා. සමාන්තරයි කියවහම අපිට අනිවාර්ය මතක් වෙන්න ඕනද? සමාන්තර මතක් වෙන්න ඒකාත්‍ර කෝණ. ඕර්ඩර් angles. හරි. දැන් අපි අවශ්‍ය බහදුනේ අවශ්‍ය කියන්නේ සමාන අපි දාව මේක ඉසෙත් කියලා කොහෙද දාගමු. සමාන කරන්න මොකන්ද? PQX. PQX මෙන්න මේ කෝණය සමානයිරු PRQ කෝණයට. PR මෙන්න මේ කෝණය සමාන කියලා පෙන්නන්න ඕනේ. ඒක කොහොමද පෙන්නන්නේ? අපි බලමු මෙන්න මෙහෙම නේද? අපි දැන් මෙන්න මේ රේඛාව වදිමු. මෙන්න මේ මම මේ දාලා ඒක ඇද ගන්න වෙලා මේක ඉසෙත්. මේක P.
මේක q. මේක x. අපි දන්නවා මේ පැහැදිලිව මේ දෙක සමාන්තරින් හින්දා මොකද වෙන්නේ? අනිවාර්යෙන් මේ කෝණේ සමානයි. දැන් අපිට ඒකෙන් අපිට අවශ්‍ය එක කෝණයක් හදලා ඕනේ. මොකද හදන්නේ? PQX ට සම්බන්ධ වෙන ලැබෙනවා. අපි ලියමු එහෙනම් PQX සමානයි මොකන්ද? QPZ. ඉතින් මේ හේතුව ඒකාදල කෝණ. ඒකාදල කෝණ ඒ වගේම ඒකාදල කෝණ වෙන්නේ නැයි QX සමාන්තරයි ZY හින්දා. හරි. නේද? overhead angle QX parallel to ZY. ඔය තමයි මේ equation 1 කියලා දාන්න ඕන. හරි. දැන් අවශ්‍ය කරන PRQ උත. PRQ සම්බන්ධය අපි ගමු කරමු. PRQ සම්බන්ධයෙන් ගමු. අපි ගමු එක ගමු වෙන පැයකින් PRQ. PRQ PRQ ඉතින් මෙයාමනේ. එයාලා සමාන එක්කේ කවුද ඉන්නේ? එයා කොහොම සමාන වෙන්නේ? දැන් අපි ලිව්වා මෙයයි මෙයයි සමාන කියලා ලිව්වනේ. මේ දෙක සමාන්තරයි. ඇයි හේතුව මේ ඒකාදල කෝණෙන්ද? අපි දන්නවා මෙයයි මෙයයි සමානයි නේද? ඇයි හේතුව? මේ තමයි ස්පර්ශකය. මේ තමයි ජායනම. ඒ ජායෙන් මේ ස්පර්ශ මේ තියෙන්නේ ජාය. මේ තියෙන්නේ ස්පර්ශකය. එනවා අපි ওই ජායෙන් ආරම්භ වෙලා කෝණය මොකන්ද? මෙන්න මේ කෝණේ උත්තේ කියලා මේ ඡේදනය වෙන්නේ කැපෙන්නේ මෙන්න මේ කෝණේ. මේ කෝණේ සමානයි. ඒ මොකන්ද? ඒකාදල උත්හද්දේ කෝණ. දැන් අපි නියම වෙලා දැන් අපිට අවශ්‍යයි මොකද ඊළඟ PRQ. එන නියමෝ PRQ කියන එක සමානයි මොකන්ද? QPY. QPZ. ඒ දෙවිලි සමීකරණය වෙන හේතුව මොකද? ඒ හේතුව ඒකාදල උත්හද්දේ කෝණ. ඒකාදල උත්හද්දේ කෝණ. ඒකාදල උත්හද්දේ කෝණ. අපි ලියන හේතුව එනම් දාලා පේනවා මේකේ 1 සහ 2 සමානයි නේද? 1 2යි සමාන වෙනවා. එහෙනම් 1 2 සමානයි. 1 2 සමානින් හින්දා අපි කෙලින්ම ලියන්න පුළුවන්. මම ලියන්න පුළුවන්. අපි ලියන්න පුළුවන් පැහැදිලිවම මේ දෙන්න සමානයිනේ. ওই දෙන්න සමානයි. 1 2 මේ දෙන්න සමානින් හින්දා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මේ දෙන්න සමාන වෙනවා. මොකක්ද එහෙනම් PQX සමානයි මොකන්ද? PRQ කෝණය. ඒක අපේ සම්බන්ධතාවය. අපි තේරුම්ද? ඒකේ චරමාව ගන්න නෙවෙයිනේ. හරි. අපි හෝම්වර්ක් කීපයක් දැන් දෙනවා. ඒ හෝම්වර්ක් හදලා පන්තියේ තෙන්ද අපි අභාව වල සියලු දේවල් අපි සාකච්ඡා කරමු පන්තියේදී. හරි. එහෙනම් අපි දැන් අද මේ පාඩම අවසන් කරනවා. හැමෝම ඊට උමලා මේ පාඩම කරන්ද අත්‍යවශ්‍ය පාඩමක්. ඒ වගේම මම හැමෝම වගකීමෙන් සහ උනන්දුවෙන් වැඩ කරන්න. මොකද මේ ඉතින් අවසාන කාලේ තියෙන්නේ. විභාගය ළඟ අන්තිම මොහොතේ මහසි වෙන ධම්මිතරම මහසි වෙන්නේ. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.